හොඳයි. එතකොට මේ ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරන්නේ මේකේ මුලින් දැන් දීලා තියෙන ඡේදය කියවලා බලන්න මේ 9 නියම කලාකෘතිය නම් ಭಾರತೀಯ නිගමනයන්ට අනුව කලාකාරයාගේ භාවමය මනෝවෘත්තිය පිළිබඳ ප්‍රකටනයයි. කතා කරන්නේ කලාකෘති ගැන. මොන මූලික අදහසක් ඔබේ හිතට එන්න ඕනේ. මේ කතා කරන්නේ මොනවා ගැනද? කලාකෘති පිළිබඳව. කතා කරන්නේ කලාකෘති පිළිබඳව. ಭಾರತೀಯ නිගමනයන්ට අනුව කලාකාරයාගේ භාවමය මනෝවෘත්තිය පිළිබඳ ප්‍රකටනයක්. ಭಾರතයට අනුවයි මේ කියන්නේ. පිටතින් ඇදගත් දෙයක් නෝ ඔහුගේ හැඟීම් වල ස්වરૂප බිනීමයි. ස්වરૂප කියන්නේ ස්වરૂපය. බිනීම කියන්නේ ප්‍රකාශ කිරීම, එළියට දැමීම කියන අර්ථය දෙනවා. විග්‍රහ කිරීම කියන්නේ අපි බිනීම. දැන් අතීතයේ ව්‍යවහාරයක් මේක බිනීමයි කියන්නේ ඒකයි. ස්වરૂප බිනීමයි. ස්වરૂප කියන්නේ ස්වરૂපේ කියාපෑම. හරිද? පිටතින් ඇදගත් දෙයක් නෙවෙයිලු. කලාව කියන්නේ කලාකාරයාගේ භාවමය. භාවමය කියන්නේ හැඟීම්. භාවයන් කියන්නේ හැඟීම්. මනෝවෘත්තිය. සිතේ ඇති වෙලා තියෙන தත්ත්වය පිළිබඳ ප්‍රකටනයයි. ඉදිරිපත් කිරීම. පිටතින් ඇදගත් දෙයක් නෙවෙයිලු ඒක. හැබැයි කොහාට අනුවද? ಭಾರತೀಯ මතයට අනුව, ಭಾರತೀය නිගමනය අනුව. හරිද? කලාකෘතිය අප විසින් ආස්වාද කළ හැක්කේ නිර්මාපකයාගේ මනෝවෘත්තියට මනෝවෘත්ති එක වචනයක් කියනෝනේ ඇතුළු වී ඔහුගේ භාවයන් හා දෘෂ්ටිය සහානුභාවයෙන් නේ හලන. හවුලේ භුක්ති විඳීමෙන් සහානුභාවයෙන් හලන කරන්නේ. හවුලේ භුක්ති විඳීම. බාහිර ස්වરૂපයේ කර්ණ කොටගෙන කලාව අප ජීවිතයේ උත්තරීතර අභිප්‍රාය නොහොත් අර්ථය කරා මෙහෙම. මූලිකව කතා කරන දේ ඔබට වැටහෙනවා ඇති. මේ කතා කරන්නේ කලාකෘතියක තත්වයේ ගැන. කලාකෘතියක් ගැන මේ කතා කරන්නේ. කලාකෘතියක් කියන්නේ මොකක්ද කියන එක ගැන අපිට පැහැදිලි කිරීමක් වෙනවා. දැන් අපි මේක තනි වාක්‍යයකට ගන්න ඕනේ. තනි වාක්‍යයකට මේක ගන්න ඕනේ. ඔයාලා ගාව තියනවද උත්තරයක්? තියෙනම් මට දෙන්න. නැත්නම් අපි කියන්නද සර්? ඉන්න. කියන්නද සර්? හොඳයි කියන්න. දැන් මේකයි මෙහෙමයි. මේ ඡේදේ නිකන් බැලු බැලමට ඔබට නිකන් අපහසුයි අමාරුයි වගේ තේරුණාට බොහොම සරල දෙයක් මේ ඇතුලේ කියන්නේ. හරිද? කියවන්න බලන්න. ಭಾರತೀයන්ට අනුව කලාකෘතියක නියම රසාස්වාදයේ සඳහා එහි නිර්මාණකරුවාගේ හැඟීම් හා දැක්ම සමග සහසම්බන්ධ විය යුතුය. සහසම්බන්ධ විය යුතුය. වචන ගන්න 18යි. තව තියෙනවද වෙනස් උත්තර? නැද්ද? බලන්න. මේ 9 බලන කල නියම කලාකෘතිය නම් ಭಾರತೀಯ නිගමනයන්ට අනුව කලාකාරයාගේ භාවමය මනෝවෘත්තිය පිළිබඳ ප්‍රකටනයයි. පිටතින් නැදගත් දෙයක් නොව ඔහුගේම හැඟීම් වල ස්වરૂප බිනීමයි. මේකෙන් කියන්නේ එක දෙයයි. ಭಾರತೀಯ නිගමනයට අනුව කලාකාරුවාගේ අත්දැකීම් මෙතුලින් ප්‍රකාශ වේ. කලාකෘතියකින් ප්‍රකට වෙන්නේ කලාකරුවාගේ අත්දැකීම්. මෙච්චරයි මේක ඇතුලේ කියන්නේ. පළවෙනි වාක්‍යයම කියන්නේ ಭಾರತೀಯ නිගමන අනුව ಭಾರತೀයන්ට අනුව නැත්නම් ಭಾರತೀය නිගමන වලට අනුව මොකද්ද කියන්නේ? කලාකරුවාගේ අත්දැකීම් කලාකෘතියකින් ප්‍රකට වේ. ඒ කලාකෘතිය අප විසින් ආස්වාද කළ හැක්කේ නිර්මාපකයාගේ මනෝවෘත්තියට ඇතුළු වී ඔහුගේ භාවයන් හා දෘෂ්ටිය සහානුභාවයෙන් හවුලේ භුක්ති විඳීමෙන්. මේකෙදි කියන්නේ මෙහෙමයි. කලාකරුවාගේ අත්දැකීම කියලා කියන්නකො ඒකට. හරිද? ඒකට කියන අපි සහානුභූතිය කියන්නේත් ඒක තමයි. සහානුභාවය නෙමෙයි සහානුභූතිය. සහානුභාවයෙන් කියලා මෙතන කියන්නේ සහානුභූතිය. කලාකරුවෙකුට ලැබිච්ච ඒක පාරිභාෂික වචනයක්. සාහිත්‍යයේදී පාවිච්චි කරන එකක් අපි. කලාකරුවා වින්ද අත්දැකීම අපිට ලැබෙන්නේ කුමන ආකාරයෙන්ද? කලාකරුවා වින්ද අත්දැකීම දැන් අපි ඒක එයාට දුකක් දැනලා යමක් ලිව්වනම් ඒක පස්සේ අපිට එන්නේ මොකක් ලෙසද? ඒක රසයක් ලෙස එන්නේ. හොඳද? අපි හිතමුකෝ වෙන්වීම. හොඳද? වෙන්වීමෙන් ඇතිවෙන දුක. ඒක අපිට කලාකරුවට මේ ඒක විඳපු කෙනාට බොහොම දුකක්. හැබැයි ඒක වින්දනය කරන අපිට ඒක සතුටක්. හොඳද? තේරුණාද කියන එක? ඒකේ රසයක් එන්නේ. ඒකයි මේ කියන්නේ අපි සහානුභාවය කියලා. ඒක අපිටත් ඒ අත්දැකීම දැනෙන්න ඕනේ. එතකොට අපි කවුරු බවටපත් වෙනවද? එතකොට අපි කවුරු බවටපත් වෙනවද?
අපි එතකොට සහෘදය බවට පත් වෙනවා. බාහිර ස්වරූපේ කර්ණ කොටගෙන කලාව අපේ ජීවිතයේ උත්තරීතර අභිප්‍රාය නොහොත් අර්ථය කරා මෙහිමයි. මේ මේකද කියන්නේ මොකක්ද? ජීවිතයේ උත්තරීතර අභිප්‍රාය නොහොත් අර්ථය කරා මෙහිමයි. මේකෙදි කියනවා කලාව දැන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් කලාකෘතියක් අපි කියනවා ආනන්දයෙන් ප්‍රඥාවට අරයි යන්න ඕනේ. සතුටක් දීලා ඒ තුලින් ජීවන අත්දැකීමක් එකතු කරන්න ඕනේ ජීවිතේට. හරිද? ආනන්දයෙන් ප්‍රඥාවට කියන්නේ ඒකයි අපි. එහෙම යන්න ඕනේ. හරි? ආනන්දයෙන් ප්‍රඥාවට කියන්නේ ඔන්න ඔය අර්ථය. හොඳයි. එතකොට අර ලිව්ව උත්තරේට වැඩිය වෙනස් ඒවා තියෙනවා මට දෙන්න බලන්න. මේ හැඟීම් හා දැක්ම කියන එකට නේද? සහානුභූතිය කියන වචනේ දැම්මම වඩා සුදුසුයි. මේ ටිකේ හරි. හරි? ಭಾರತೀයන්ට අනුව කලාකෘතියක නියම රසාස්වාදයේ සඳහා මොකද්ද? නිර්මාණකරුවාගේ සහානුභූතිය සමග සම්බන්ධ විය යුතුය. සහානුභූතිය කියන්නේ එයාට ලැබිච්ච අත්දැකීම අපිට ලැබෙනවා. ඒක තමයි ඔය තියෙන්නේ. හරිද? භාවයන් හා දෘෂ්ටි සහානුභාවයෙන් ඉඳ ගන්න ඕනේ. භාවයන් කියන්නේ හැඟීම්. හරි? මෙහෙම ලියමුකෝ බලන්න. ಭಾರತೀයන්ට නැත්නම් ಭಾರತೀය නිගමන අනුව ಭಾರತೀය නිගමන අනුව කලාකරුවාගේ සැබෑ අත්දැකීම කලාකරුවාගේ සහානුභූතිය කියලා නම් කියන සහානුභූතිය එලෙසින්ම විඳ ගැනීමට නම් ඔහුගේ භාවයන් තේරුම් ගත යුතුයි. ඒ භාවයන් තේරුම් ගත 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. හරි. ಭಾರತೀಯ නිගමන අනුව ඔනවලට ගෙදා ගන්න කලාකරුවාගේ සහානුභූතිය එලෙසින්ම විඳ ගැනීමට නම් ඔහුගේ භාවයන් තේරුම් ගත යුතුයි. භාවයන් කියන්නේ හැඟීම්. හරි. භාවයන් කියන්නේ හැඟීම් කියන්නේ. දැන් කලාකරුවාගේ අත්දැකීම් තුලින් නිමවනවා කියලානේ මේකෙදි කියන්නේ. මුල් වාක්‍ය තුලම මේ වාක්‍ය තුලම මුලින් එකේදී කියන්නේ ಭಾರತೀಯ නිගමන අනුව කලාකරුවා පිටතින් ඇදගත්ත දෙයක් නෙමෙයි. තම අත්දැකීම් ඇසුරෙන් නිමවන්නේ. නේද? තම අත්දැකීම් ඇසුරෙන් නිමවන කලාකෘතියක නියම ස්වරූපයේ විඳින්න අපි යාගේ කියන්නේ සහනුභූතිය අපි අත්විඳින්න නම් අපි යාගේ භාවයන් හැඟීම් තේරුම් ගන්න ඕන කියන්නේ. හරි? ඔන්න ටිකයි ඒකෙදි මූලිකව කතා කරන්නේ. මේකේ වරදක් නැහැ. මෙන්න මේ වෙනුවට දාගන්න. මෙන්න මේකත් එක්ක මේකට වචන ගන්න හරියනවා. සහනුභූතිය. හරිද? සහනුභූතිය කියන්නේ ඒක. හරිද? හරිද? වෙනත් උත්තර තියෙනවද දෙන්න මට? හවුද කියන්නේ? හවුද කියන්නේ? ಭಾರತೀಯ කලාකරුවා ಭಾರತೀಯ කලාකරුවා තම ජීවිත අත්දැකීම් රසාස්වාදයේ අත්දැකීම් හා රසාස්වාද ඔහුගේ දෘෂ්ටියට අනුව ඔහුගේ දෘෂ්ටියට කියන්නේ අනුව සමාජයට ඉදිරිපත් කරයි. ඔය පළවෙනියට ගත්ත වචන ගැන මොකද කියන්නේ? ඈ? ಭಾರತೀಯ කලාකරුවා කියනවාද එහෙම? ඈ? ಭಾರತೀಯ කලාකරුවා ගැන කතා කරනවද? ಭಾರತೀಯ නිගමන. ಭಾರತೀය කලාකරුවා නෙවෙයි. හොඳද? තේරෙනවද මං කියන එක? එතකොට මේ මෙතන කතා කරන්නේ නැහැනේ ಭಾರತೀಯ පොදුවේ ಭಾರತೀය කලාකරුවා ගැන විතරක් නෙවෙයි මේ කතා කරන්නේ. පොදුවේ කලාකරුවා ගැන. හොඳද?
අනේ ඒක පොඩක් හදා ගන්න. ඔව් සර්. තව තියෙනවද උත්තර වෙනස් ඒවා? ඔව් කියන්න. කලාකෘතියක අර්ථ රසය වැඩිවන්නේ අර්ථ රසය වැඩිවන්නේ පාඨකයා සමග පාඨකයා නිර්මාණකරුගේ දැක්ම හා හැඟීම් එක් වූ විටදීය. දැක්ම හා හැඟීම් එක් වූ විටදී කලාකෘතියක අර්ථ රසය වැඩිවන්නේ පාඨකයා සමග නිර්මාණකරුගේ හැඟීම් එක් වූ විටදී. මොකද කියන්නේ? දැන් කාට අනුවද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 15. මේකේ මෙහෙමයි. මේක දැම්මොත් හරි. ಭಾರತೀಯ නිගමන කියලා ගන්න බෑ නම් ಭಾರತೀයන්ට අනුව කියලා ගන්නකො. ඒගොල්ලන් ගැන කියනවනේ අපිට නේද? නැද්ද? ඒක කියන්න ඕනේ නේද? ඒකේ මූලිකව කියනවනේ ඒක නේද? ಭಾರತೀಯ එතන අයින් කරනකො ಭಾರತೀයන්ට අනුව කලාකෘතියක අර්ථ රසය වැඩිවන්නේ පාඨකයා සමග නිර්මාණකරුගේ දැක්ම හා හැඟීම් එක්ක නැත්නම් නිර්මාණකරු හා පාඨකයා අතර සහනුභූතිය ගොඩනැගුණු විටදීය. එකක් කමන්නේ. දැන් වචන ගාන සම්බන්ධ වෙන ප්‍රශ්න නැහැ මේ අර්ථය ගන්න. ಭಾರತೀයන්ට අනුව එක එක්කෙනා කියන මතවාද නෙවෙයි. ಭಾರತೀය මතය අනුවනේ මේ කියන්නේ. හරිද? මෙන්න මේකේ මේ ಭಾರತೀය කලාකරුවා කියන එකේ අර්ථය වෙනස් වුණා. ඒක ಭಾರತೀය මතවාදයන්. නේද? කලාකරුවාගේ තම ජීවිත අත්දැකීම් කියන එක. හරි. හරි නේද? ඒ උත්තර. අපි යමු ඊළඟ එකට. තව තියෙනවද මේක මොන හරි ගැටලු? ඊගාවට යමු බලන්න. එබැවින් මේ රටවල් තුල සભ્યත්වය ජාතික පදනම විනාශ කිරීම බටහිර බලවතුන්ගේ උපාය මාර්ගය වී තිබේ. මොනවද කියලා අපිට කියන්නේ නැහැ. එබැවින් එම නිසා කියලා කියන්නේ මේ රටවල් තුල ඇති සભ્યත්ව ජාතික පදනම විනාශ කිරීම බටහිර බලවතුන්ගේ උපාය මාර්ගය වී තිබේ. කොහේ රටවල් අපි දන්නේ. ඒ සඳහා යොදාගත හැකි ප්‍රබලම අවිය ජාතියක් සතු සාහිත්‍යයයි. සભ્યත්වයක් සතු පුරුෂාර්ථ හර දර්ශනය රැකගනු ලබන්නේ සාහිත්‍ය විසිනුයි. ඒවා අවඥාවට ලක් කිරීම යනු සભ્યත්වයේ පදනම දෙදරවා හැරීමක් වෙයි. මේ කටයුතු අද බටහිර බලවේග විසින් ඉතා සාර්ථක ලෙස කරගෙන යනු ලැබේ. කුරානය අවඥාවට ලක් කරන මුස්ලිම් සભ્યත්වයේ හෙලා දකින සල්මන් රස්ඩි ගෞරවනීය බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට පමණක් නොව නයිට් නාමයෙන් පුදන ලද්දකි. ඔහුට මෙතෙක් නොබෙල් ත්‍යාගය නොලැබීම පුදුමයකි. කවුරු ගැනද මේ කතා කරන්නේ? නේද මේ පෙරදිග ආගම් චින්තන දර්ශනවාද අවඥාවට ලක් කරනවලු බටහිර බලවතුන් විසින්. හරිද? ඒකෙදි මූලිකව ඒගොල්ලෝ හරය ලෙස ගන්නවා කියලා කියන්නේ සભ્યත්වය අර නැත්නම් සාහිත්‍ය අවඥාවට ලක් කරන එකලු. මූලිකව ඒ අර්ථය තමයි යාලා කියන්නේ. බලන්නකෝ. එබැවින් මේ රටවල් තුල ඇති සભ્યත්ව ජාතික පදනම විනාශ කිරීම බටහිර බලවතුන්ගේ උපාය මාර්ගය වී තිබේ. නේද? ඒ සඳහා යොදාගත හැකි ප්‍රබලම අවිය ජාතියක් සතු සාහිත්‍යයයි. සભ્યත්වයක් සතු ඉතින්ලා පළවෙනි එකේ පදාකුලින් මුද්‍රිත කොටස් දෙක විවරණය කළේ විවරණය කළේ නෑ. ඒක විවරණය කරමු. හරි මේක පොඩ්ඩක් බලලෙමු දැන්. බලපු එක. හරි. සමතුණානේ. හරි.
එබැවින් මේ රටවල් තුළ ඇති සભ්‍යත්ව ජාතික පදන විනාශ කිරීම බටහිර බලවතුන්ගේ උපාය මාර්ගයේ වී තිබේ. ඒ සඳහා යොදාගත හැකි ප්‍රබලම අවිය ජාතියක් සතු සාහිත්‍යයයි. සભ્યත්වයක් සතු පුරුෂාර්ථ හා හර දර්ශනය රැකගනු ලබන්නේ සාහිත්‍ය විසිනුයි. ඒවා අවඥාවට ලක් කිරීම යනු සભ્યත්වයේ පදනම දෙදරවා හැරීමක් වේ. මේ කටයුත්ත අද බටහිර බලවේග විසින් ඉතා සාර්ථක ලෙස කරගෙන යනු ලැබේ. කුරානයේ අවඥාවට ලක් කරන මුස්ලිම් සભ્યත්වයේ හෙලා දකින සල්මන් රස්ඩි ගෞරවනීය බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස පුරවැසියෙකුද පමණක් නොව නයිට් නාමයෙන් පුදන ලද්දේ. ඔහුට මෙතෙක් නොබෙල් ත්‍යාගයෙන් ලැබීම පුදුමයකි. මොකද්ද මූලිකව මේකෙදි කතා කරන්නේ? මූලිකව කතා කරන කාරණා මොකද්ද? සාහිත්‍ය විනාශ කිරීම නිසා බටහිර බලවතුන් විසින් මොකද කරන්නේ? පෙරදිග සාහිත්‍ය විනාශ කිරීම පෙරදිග සભ્યත්වයේ විනාශ කිරීම සඳහා මොකද්ද පාවිච්චි කරන්නේ? සාහිත්‍ය අවිය කොට ගන්නවා කියන්නේ. හරි. ඔවයි කියන්නේ. මේ මූලිකව කියන කාරණාව තමයි වටහා ගන්න ඕනේ. ඒ අදහස. මොකද්ද කියන්නේ? බටහිර බලවතුන් විසින් පෙරදිග සભ્યත්වයේ විනාශ කිරීම සඳහා සාහිත්‍ය අවිය කොට ගන්න කියන්න එපා. සාහිත්‍ය ඍජුව භාවිත කරයි. උත්තර දෙන්න මට තියෙනවා ලිව්වේ. කියන්නද සර්? නොදීනු ජාතීන් සතු සාහිත්‍ය මූලික කොටගෙන දියුණු බටහිර ජාති යෝනේ සભ્યත්වය විනාශ කිරීමේ සාර්ථක උත්සාහයක නිරත වේ. දැන් මෙතෙන්දී ඇත්තටම අපිට හොයාගන්න බැහැ නේද මේ කතා කරන ජාතිය කවුද? රටවල් සભ્યත්ව ජාතික බලවතුන් නේද? මෙතන බටහිර බලවතුන් කියන නිසා මේගොල්ලෝ කවුරු වෙන්නේ නැද්ද? මේ රටවල් තුල ඇති කියන්නේ මොකද්ද? පෙරදිග රටවල් නේද? පෙරදිග රටවල් කියලා ගමු නේද එතන? මේ නොදියුණු ජාතීන් කියන වචනේට මම එකඟ නැහැ. පෙරදිග රටවල් තියෙන පුළුවන් දියුණු එක. නේ? එහෙම නේද? අදහසක් තියෙන පොඩ්ඩක් කියන්නද? කියන්නේ අපරදිග ජාතීන් පෙරදිග ජාතීන්ගේ සભ્યත්වයේ විනාශ කිරීමට ප්‍රබල අවිය ලෙස සාහිත්‍ය යොදා ගනී. මෙතන ගමු බටහිර ලස්සනයි වචනේ අපරදිග කියනවා කියන්නේ. බටහිර කිව්වම ওই වචන ලස්සන. බටහිර ජාතීන් පෙරදිග ජාතීන්ගේ සભ્યත්වයේ විනාශ කිරීමට ප්‍රබල අවිය ලෙස සාහිත්‍ය යොදා ගනී නේද? ප්‍රබල අවිය කියන්නේ නැතුව ප්‍රධාන වශයෙන් සාහිත්‍ය පාවිච්චි කරන්නේ බටහිර ජාතීන් පෙරදිග ජාතීන්ගේ සભ્યත්වයේ විනාශ කිරීමට ප්‍රබල ලෙස සාහිත්‍ය යොදා ගනී. අවිය කියන එක පාවිච්චි කරන්න එපා. ඒ වාර අලංකාර යෙදුම්නේ නේද? අලංකාර යෙදුම් අපි තනි වාක්‍ය වල යොදන්නේ නැහැ. මේ අර්ථය හරි. මේ හා සමාන අර්ථයක් තමයි තියෙන්නේ. මෙන්න මේකේ නොදියුණු ජාතීන් කියන එක අයින් කරමු. අයින් කළා මෙහෙම දාන්න. අර පෙරදිග ජාතීන් කියලා දාන්න. ආයත මුලික කරගෙන බටහිර ජාතීන් සભ્યත්ව විනාශ කිරීමේ සාර්ථක උත්සාහයක නිකමයි. හරි. තව තියෙනවද උත්තර?
දැන් මේ අදහස දැන් බටහිර ජාතීන් කියලා පටන් ගන්නෙ නැතිව මම අර කලින් කිව්වා වගේ නේද? පෙරදිග ජාතීන්ගේ සભ્યත්වය විනාශ කිරීමට බටහිර ජාතීන් විසින් සාහිත්‍ය ප්‍රබල ලෙස භාවිත කරයි කිව්වා කියන්න පුළුවන් ඒක. අර්ථයයි එන්න ඕනේ ඔබේ. අර්ථයයි ගලපලා තියෙන්න ඕනේ මූලිකව. අර්ථය මූලිකව ගන්න පුළුවන් නම් හරි. මෙහෙම ලිව්ව හැකිනේ ඉතින් ඔය අදහසම අනිත් පැත්ත ලිව්ව හැකියි. පෙරදිග ජාතීන් සතු සભ્યත්වය ඒකම තමයි මේ ලියලා තියෙන්නේ. සભ્યත්වයේ විනාශ කිරීමට කිරීම සඳහාම පුළුවන් තව වචනයක් කරනවා ඒක නිසා කට යන්න දාලා ඔයගේ තැන්වල අයින් කරන්න. සભ્યත්වයේ විනාශ කිරීමට බටහිර ජාතීන් විසින් සාහිත්‍ය ප්‍රබල ලෙස යොදා ගන්න. එකම අර්ථයේ දෙපැත්තකට කියලා තියෙනවා. එකම අර්ථය තමයි මේ කියන්නේ 1 2 3 4 5 6යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. අපි යමු අර කලින් එකේ මේ අර්ථ විවරණය කරලා එන්නේ. මොකක්ද ඒක කියන්නේ? සભ્યත්වයක් සත් භාවයන් හා දෘෂ්ටිය සහානුභාවයෙන් මෙතන නියන නෙමෙයි භාවයෙන් නේ. සහානුභාවයෙන් භාවයන් හා දෘෂ්ටිය සහානුභාවයෙන්. භාවයන් කියන්නේ මෙන්න මේ ඔක්කොම භාවයන්. ඔයාලා මෙහෙම කිව්වොත් නම් ඔයාලා වචනේ දාන්න. මනෝභාවයන් කියන්නකෝ. එතකොට දන්නවනේ. මොනවද මනෝභාවයන් කියන්නේ? මේකට මනෝ දාගත්තාම අර්ථය වැටෙනව නේද? ඈ සිතේ ඇතිවන තත්ත්වයන් මොනවද? දුක, සතුට, කනගාටුව, විරහව, ආදරය, වෛරය ඔක්කොම මොනවද භාවයන්. හරිද? භාවයන් හා දෘෂ්ටි. මනෝ කිව්වම දන්නවනේ. භාවය හා දෘෂ්ටිය. දැන් අර තනියම වචනේ දුනහම තමයි උතන ගැටලුවකට එන්නේ. හොයාගන්න බෑ කියලා හිතෙන්නේ නැහැ. දෘෂ්ටිය සහානුභාවය. මම අර සහානුභූතිය කියලා එකක් කිව්වා නේද? අනුභූතිය කියන්නේ කෙනෙකුගේ අත්දැකීම. ඒක ඕනනම් පොඩ්ඩක් පැත්තක ලියන්න. සහානුභූතිය කියන වචනේ පොඩ්ඩක් ලියාගන්න. සහානුභූතිය. ඔයාලා මේ සාහිත්‍ය ගැන දැනුම කොපමණද කියන මම දන්නේ නැහැ. අනුභූතිය කියන්නේ යමෙක් සතු අත්දැකීම. හරිද? යමෙක් සතු නැත්නම් යමෙක් විඳි එහෙම නැත්නම් සතු අත්දැකීම තමයි අනුභූතිය කියන්නේ. හරිද? අත්දැකීම දැන් මම මෙහෙම හිතන්නකෝ මම නිර්මාණ කරන කෙනෙක් නම් මම සාහිත්‍ය නිර්මාණකරුවෙක් නම් හරිද? යමෙක් විඳි මෙතන සංඥක දියන්න ඉන්නවා මම සංඥක දියන්න ටයිප් කරන්නේ. හරිනේ? යමෙක් විඳි එහෙම නැත්නම් යමෙක් සතු අත්දැකීම. දැන් මෙහෙමයි ගීතයක් ලියනකොට කෙටි කතාවක් ලියනකොට නව කතාවක් ලියනකොට ඒ රචකයාට එයාට ලැබිච්ච අත්දැකීමක් තියෙනවා එයාතුලේ. ඒක එයාටම වෙන්න අවශ්‍ය නැහැ. එයාගේ හිතවතෙකුට හරි නේද? එයාට සම්බන්ධ කෙනෙකුට හරි කාට හෝ ලැබිච්ච අත්දැකීමක් ඔය ඇතුලේ තියෙනවමයි. නිකන් ඔහේ නිර්මාණයක් කිසිම එකක් බිහි වෙන්නේ නැහැ. ඒක බද්ධ වෙච්ච අත්දැකීමක් අනිවාර්යෙන් තියෙනවා. ඒතර මේ අත්දැකීම එක්ක සංසන්දනය කරපුවාම එයාට යම්කිසි අනුභූතියක් එයාට අත්දැකීමක් තියෙනවනේ. ඒ අත්දැකීම තමයි අපිට ලැබෙන්නේ. සහානුභූතිය කියන්නේ සමාන අනුභූතියක්. එයා ලැබුව අත්දැකීම අපිටත් එලෙසින් ලැබෙනවා නම්. එයාට දුකක් ඇති වුනහම ඒක අපිට රසයක් වෙලා කරුණ රසය ලෙස අපිට ලැබෙනවා නම්. දුකකින් ඇති වෙන්නේ ඒ රසයට කියන්නේ කරුණ රසය කියලා. ඒක අපිට ලැබෙනවා නම් අන්න ඒකට කියනවා අපි සහානුභූතිය කියලා. මේකද කියන්නේ අපි නිර්මාණකරුවාට මම අර උදේකට අමතරව මම කියන්නේ නිර්මාණකරුවාට ඇති වූ අත්දැකීම. එහෙම නැත්නම් එයා විඳි අත්දැකීම එලෙසින්ම සහෘදයාට. මොකද මේ නිර්මාණ වලට නෑ පාඨකයෝ. හොඳද? සහෘදයාට ලැබේ නම් එය සහානුභූතියයි. ලැබේ නම් එය සහානුභූතියයි. සහානුභූතියයි. හරිද? අනුභූතිය කියන එක දැන් තේරෙනවනේ. ඒක සමානව විඳිනකොට ඒක තමයි සහානුභූතිය කියලා කියන්නේ. දැන් මෙතන මම මේක කිව්වේ අර අපි මේ මෙතන තියෙන සහානුභාවය කියලා. දැන් මේ සහානු කියන එකේ අර්ථය තේරෙනවා අපිට භාවයන් කියන එකයි මේක වැටහෙනවා දැන් මේක ලියාගන්න එක ඊසි. ලේසි ලියයි දැන් මේ කිසි ගැටලුවක් නැහැ. මොකක්ද මේ කියන්නේ? භාවයන් කියන්නේ සිතෙහි ඇතිවන
දැන් මට කියන්න බෑ මෙතන නිර්මාණකරුවාගේ කියලා මට අවශ්‍ය නම් දාන්න ඕනේ කියලා හිතනවා නම් දාන්න වෙන්නේ වරහන් ඇතුලේ හරිද? දානවා නම් දාන්න වෙන්නේ මට වරහන් ඇතුලේ. නිර්මාණකරුවෙක් ගැන තමයි කතා කරන්නේ. නමුත් මෙතන නැහැනේ. කරුවාගේ. එහෙනම් මම වරහන් ඇතුලේ දාලා පටන් ගන්නවා. හරිද? සිත තුළ ඇතිවන ඒ අයුරි දැනීම විදගෙන අන්න ඒකට කියනවා සහානුභාවය කියලා. නිර්මාණකරුවෙක්ගේ හිතේ ඇතිවන හරිද මේ නිර්මාණකරුවා කියන මම අතින් දාගත්තේ සිත තුළ ඇතිවන හැඟීම් සහ දැක්ම ඒ අයුරින්ම දැනීම සහ විඳ ගැනීම. ඔන්න ඔකට කියනවා අපි විඳ ගැනීමෙන් කියලා ඉවර කරමුනේ. මොකද සහානුභාවයෙන් කියනවනේ. සහානුභාවයෙන් කියන නිසා විඳ ගැනීමෙන් කියලා අපි ඉවර කරමු. ඔන්න ඔය විදිහට මේක විවරණය කරන්න මතක තියාගන්න. මම මේ ටික කිව්වේ මේ සහානුභූතිය, අනුභූතිය, සහානුභාවය. මේ භාවයන් කියන්නේ හැඟීම්. එතන අපි කතා කරපු එකම තමයි. නිර්මාණකරුවාගේ සිත තුළ ඇතිවන විවිධ හැඟීම්. විවිධ ඒවා ඒකාකාරී නෑනේ. කෙනෙක් තුළ ඇතිවන හැඟීම් තව කෙනෙක් තුළ ඇති නොවෙන්න පුළුවන්. යම්කිසි දැන් මෙහෙමයි නිර්මාණ වේදිකයෙක් කියන කෙනෙක් ගැන මේ කතා කරන්නේ. නිර්මාණ වේදිකයෙක් කියන කෙනාගේ හදවත අපි කියන්නේ බොහොම සංවේදී හදවතක් කියන. අපි තෝරන තරම් මේ සමාජයේ ජීවත් වෙනකොට අපි තෝරන තරම් සිදුවීම් දැකලා. අපි දැකලා ඕන තරම්. නමුත් ඒක අපිට ඒ වෙලාවට හිතට දැනෙන දෙයක් පමණයි. නම් පැයක් ඒගෙන හිතයි පැය දෙකක් ඒගෙන හිතයි අතහරින්න. මේක අපිට අතහැරෙන්න. හැබැයි මෙයාට එහෙම නැහැ. කාටද නිර්මාණ වේදිකේකට ඒක එයාගේ හිත තුළ රැඳිලා තියෙන කාලයක් තිස්සේ. සුදුසු අවස්ථාවක් ආවම එයා ඒක නිර්මාණයකට පෙරලනවා. ඕක තමයි වෙන්නේ. දැන් අපි ඔය ගීත කෙටි කතාවන් බහුතරයකට ඕවට සැපයක් දෙකක් නෙවෙයි. ඒවට පදනම් වෙච්ච මොනවා හරි දෙයක් තියෙනවා. ඒක තමයි භාවයන් කියන්නේ. දෙවෙනි එකට සભ્યත්වයක් සතු පුරුෂාර්ථ හර දර්ශනය. පුරුෂාර්ථ කියන්නේ පුරුෂාර්ථ කියන්නේ යමක පුරුෂාර්ථේ වටහා ගන්න ඕන අරක මේ කියලා අපි කියන්නේ. සભ્યත්වයක් සතු පුරුෂාර්ථ හර දර්ශනය. සભ્યත්වයක්. සભ્યත්වයක් සතු පුරුෂාර්ථ හර දර්ශනය. සભ્યත්වය කියන්නේ මේකට මට වචනයක් දෙන්න බලන්න. සભ્યත්වය කියන්නේ right. සભ્યත්වය කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ තේරෙනවද? යම් ශිෂ්ටාචාරයක්. අපේ කියන්නේ ඒකනේ. යම් ශිෂ්ටාචාරයක්. IT පුරුෂාර්ථ. ඒ කියන්නේ සමුදාය ප්‍රධාන දර්ශනය කියන්නේ යම් ශිෂ්ටාචාරයකට අයිති මූලික සම්ප්‍රදායන් සමුදාය සහ ප්‍රධාන දර්ශනය හරය මූලික දැක්ම ප්‍රධාන නැත්නම් මූලික දැක්ම සහ මූලික දැක්ම මූලික දැක්ම. ඔකට තමයි සભ્યත්වයක් කියලා කියන්නේ. සભ્યත්වයටපත් වුණා කියන්නේ මිනිස්සු ශිෂ්ටාචාරගත වුණා කියන එකට සමාන පදයක්. හරිද? සભ્યත්වයක් සතු පුරුෂාර සහ හර දර්ශනය. යම් ශිෂ්ටාචාරයකට අයිති නැත්නම් අයත් මූලික සම්ප්‍රදායන් සමුදාය සහ මූලික දැක්ම. මූලික දැක්ම. මේ ටික තමයි. හරිද? ඉතින් ඔබට වැටහෙනවද? ඔය ටික තමයි මූලික අපිට ගන්න තියෙන. අපි යමු තුන්වෙනි එකට.
ශ්‍රී ලාංකික සමාජයේ සබඳතා මෙන්ම නිෂ්පාදන සබඳතා ඇසුරින් අදාළ පන්ති ව්‍යුහය ගොඩනැගීම කෙසේ සිදු වුණුදැයි සලකා බැලිය යුතුය. යුරෝපීය අර්ථයෙන් පන්තිය සලකුණු වීමට අදාළව නිර්ණායක අනුපූර්ව පියවර ලෙස මෝරා ගිය ගමනක් මෙහිදී සම්මුඛ නොවේ. ඉඩම් භුක්තිය කුල දූරාවලිය යටත් විජිත ප්‍රතිව්‍යුහගත වීම ආදිය පදනම් වූ ඇතැම් විට අතාර්කික නිෂ්පාදන සබඳතා මත පන්ති පදනම තීරණය වූ අයුරු බොහෝ අධ්‍යයන මගින් තහවුරු කර ඇත. ශ්‍රී ලාංකික සමාජයේ සබඳතා පිළිබඳව සාකච්ඡා කරනවා. නිෂ්පාදන සබඳතා ඇසුරින් අදාළ පන්ති ව්‍යුහ ගොඩනැගීම කෙසේ සිදු වෙනදැයි සලකා බැලිය යුතුය. සමාජ ස්තරයන්, සමාජ පැලැන්තීම් පන්ති කියන්නේ ඒකයි. සමාජ පැලැන්තීම් ගොඩනැගුණේ කොහොමද? නිෂ්පාදනය මත සමාජයේ ඔයාලා දන්නවා මේක කතා කරන්නේ ඉඩම් භුක්තිය හා සම්බන්ධ කාරණාවක් කුල දූරාවලිය යටත් විද ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ඔය සියල්ල කියන්නේ මේ අතීත සිදුවීම් පෙළක් නැවත ආවර්ජනය කරන්න තියෙන්නේ. ශ්‍රී ලාංකික සමාජයේ සම්බන්ධතා මෙන්ම නිෂ්පාදන සම්බන්ධතා ඇසුරින් අදාළ පන්ති ව්‍යුහය ගොඩනැගීම කෙසේ සිදු වුණේදයි සලකා බැලිය යුතුය. පන්ති ව්‍යුහය කියලා කියන්නේ මොකද්ද? කුල ක්‍රමය කියලා හිතන්නකෝ. යුරෝපීය අර්ථයෙන් පන්තිය සලකුණු වීමට අදාළව නිර්ණායක අනුපූර්ව පියවර ලෙස මෝරා ගිය ගමනක් මෙහිදී සම්මුඛ නොවේ. යුරෝපීයන් වගේ අර නේද? යුරෝපීය කුල ක්‍රමයේ වගේ එකක් මෙහිදී හම්බෙන්නේ නැහැලු. අනුපූර්ව පියවර ලෙස මෙහිදී හම්බෙන්නේ නැහැලු. සම්මුඛ නොවේ කියන්නේ හමු නොවේ. ඉඩම් භුක්තිය කුල දූරාවලිය යටත් විද ප්‍රතිව්‍යුහගත වීම ආදී පදනම් වූ ඇතැම් විට අතාර්කික නිෂ්පාදන සබඳතා මත පන්ති පදනම තීරණය වූ අයුරු බොහෝ අධ්‍යයන මගින් තහවුරු. බටහිර වගේ නෙවෙයිලු. එහෙනම් ඉඩම් භුක්තිය කුල ක්‍රමය සහ යටත් විජිත ප්‍රතිව්‍යුහගත විද්‍යාව යටත් විජිත ආකාර ආදී නිසා ලංකාවේ පන්ති පදනම තීරණය වෙනවා. නැත්නම් සමාජ පැලැන්තීම් තීරණය වෙනවා. මූලිකව කියන්නේ ඔන්න ඔය අදහස. බටහිර වගේ නෙවෙයි. ලංකාවේ පන්ති පදනමට මම කියව සමාජ ස්තරයන්නේ තීරණ වූ වෙනස්. ඉඩම් භුක්තිය කුල ක්‍රමය කුල දුරාවලිය කියන්නේ එක සහ යටත් විජිත ආක්‍රමණ හේතුවෙන් වෙනස් වුණා කියලායි මේ කියන්නේ. ගොඩනගන්න බලන්න උත්තරේ මම කියව කරුණු ටික ඇසුරේ බටහිර වගේ නෙමෙයි. ලංකාවේ කුල ක්‍රමයේ නිර්මාණය වෙන්නේ ඉඩම් භුක්තියයි නෑ පන්ති ක්‍රමයේ නැත්නම් සමාජ පැලැන්තීම් තීරණය වෙන්නේ පන්ති ක්‍රමයේ කියනට ඊටයි සමාජ පැලැන්තීම් තීරණය වෙන්නේ ඉඩම් භුක්තිය කුල ක්‍රමයේ සහ හරි කියන්න උත්තරේ බටහිර අර්ථ දැක්වීම අනුව ශ්‍රී ලාංකීය සමාජය තුළ ඇති පන්ති ක්‍රමය අර්ථාන්විත පදනමක් ඔස්සේ ගොඩනැගී නොමැත. බටහිර අර්ථ දැක්වීම ශ්‍රී ලාංකික වෙනස් උත්තර තියෙනවා. කියනවාද? ඒ උත්තරේ හරි. අර්ථය ඇවිල්ලා තියෙනවා. බටහිර අර්ථ දැක්වීම ශ්‍රී ලාංකික
සමාජ පැලැන්ස් නැටත් උත්තරේ හරි වෙනත් ඒවා තියෙනවද ශ්‍රී ලංකේ සමාජයේ තියෙන මේ පංචකමය ගැන කතා කරන්න ඍජු මේ බටහිර වගේ නෙවෙයි කියලා කියනවා යා. බටහිර නම් කොහොමද අනුක්‍රමික කතාවක් කියනවා නේද? අනුපූර්ව පියවර ලෙස. මෝරාගේ ගමනක්. අනුපූර්ව පියවර කියන අර්ථය අපි බලමු. අනුපූර්ව පියවර කියන්නේ අනුපූර්ව සමස්තනේ පියවර ගමනක් කියන මෝරාගේ ගමන වැඩි බටහිර. හැබැයි ලංකාවේ මේ තත්ත්වය වෙනස්. හරි. අවුතර තියනවා කියනවා. අපි ඊගාට අර මේ අනිත් ප්‍රශ්නේ කතා කරමු. අපිට අලුත් එකක් තියෙනවා. නිශ්චිතයි අනිශ්චිතයි කියලා කියන්නේ. ඒක වැඩිපුර ආවේ පෑනින් වල. නමුත් මේක මේ අවබෝධයේ ප්ලෑනින් පේපරේත් අවබෝධය කියලා තමයි යන්නේ. නමුත් අපි මේකත් පොඩ්ඩක් බලලා යන එක කොයි එකටත් හොඳයි. ආදයන් නෑ පොඩ්ඩක් කියවලා බලලා අර්ථය වටහා ගන්න තියෙන්නේ අර අපි අවබෝධයට උත්තර ලියනා වගේම වැඩක් තමයි මේකෙත් තියෙන්නේ. නමුත් මේ ප්‍රශ්නේ ආකෘතිය වෙනස් නේ. ඒකයි මේකදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේක තමයි ඒකදී සැලකිලිමත් වෙන්න ඕන කාරණාව. ප්‍රධාන වශයෙන්. හරිද? මේක තනි වාක්‍යයක ලියාගත්තා නේ. මේකේ අපි බලමු මේ උත්තරේ හරි. ඒකේ මට හදන්න දෙයක් නැහැ. මම හදනවා නම් මෙන්න මෙතන දානවා. සමාජ පැලැන්තින් කියලා මේ ක්‍රමයේ තියෙන කයින් කළ පන්ති ක්‍රමයේ කියන ඉතල සමාජය තුළ ඇති පැලැන්තින් අර්ථාන්විත පදනමක් ඔස්සේ ශ්‍රී ලාංකික සමාජය තුළ ඇති සමාජ පැලැන්තින් අර්ථාන්විත පදනමක් ඔස්සේ ගොඩනැගී නොමැත. වෙනසක් නැහැ උත්තරේ හරි. අපි යනවා ඊළඟ එකට. ඒකේ අනුපූර්ව කතාවක් තියෙනවා නේද? මොකද කියන්නේ? අනුපූර්ව පියවර ලෙස මෝරාගේ ගමන. ඔයාලා මේවා ලියනව නේද? අනුපූර්ව පියවර ලෙස මෝරාගේ ගමන. ඒ කියන්නේ අනුපූර්ව පියවර ලෙස කියන්නේ ක්‍රමානුකූල පදනමක් මත මතගමු ලෙස ගමු පියවර ලෙස ක්‍රමානුකූල පදනමක් මත මෝරාගේ කියන්නේ වර්ධනයේ වෙමින් වර්ධනය වෙමින් ගමන් කළ ඔතන පරිණත කියලා ගන්න බැයිද? ඈ මෝරාගිය කියන එකට පරිණත කියලා ගන්න බැයිද? පරිණත ඔව් ඒක කමන්නේ. මම මෙතන ගත්තේ වර්ධනය කියන වචනේ. වර්ධනය. පරිණතිය කියලා කියන්න පුළුවන්. පරිණත නෙවෙයි පරිණතිය ගන්න. පරිණතිය මොරා යනවා කියන වචනේ ගන්න. වර්ධනය. අනුපූර්ව පියවර කියන්නේ ක්‍රමානුකූල පදනමක් කියන්නේ. නැත්නම් ක්‍රමානුකූල පියවර ඔස්සේ කියලා ගන්නත් පුළුවන්. තමක් කවන්න ක්‍රමානුකූල පියවර ඔස්සේ. මේ පියවර කියන අතර තියෙනවා.
පොතක් වෙනවා. අර්ථය වටහා ගන්නවා නම් හරි ලේසියි. ඒ අදහස ගන්න අරගෙන ඒ වාක්‍ය වලට අදාළව වෙන් කරගන්න. අදහස වෙන් කරලා ගන්න. සාහෘද කරගන්න. තරහට දෙන්න. කාරණා කිව්වේ. පාසනා ඡේදයේ ඇතුලින් දී ඇති ප්‍රකාශවලට අදාළ වර්ණ තුනක් ලබා දී ඇති අතර අදාළ ප්‍රකාශයේ ඡේදය හා සසඳමින් වඩා ගැළපෙන වර්ණයේ තෝරන්න කියලා සර් සවුන්ඩ් එක ඇහෙනවා මදිනේ. හැමෝටම එහෙමද? උසාව කොට ටිකක් මේ කියේ නෑ වගේ ගන්න අර නෙට්වර්ක් එකේ ප්‍රශ්නයක් ගන්න. සිග්නල් වල පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. තාම හරියට නැතුවේ නේ. වෙනසක් නැද්ද? හොඳයි බලමුකෝ. පහත් සඳහන් ඡේදයේ ඇසුරින් දී ඇති ප්‍රකාශවලට අදාළ වර්ණ තුනක් ලබා දී ඇති අතර අදාළ ප්‍රකාශයේ ඡේදය හා සසඳමින් වඩාත් ගැළපෙන වර්ණය තෝරන්න කියලා කියනවා. යටත් විජිත කරුවෝ ශ්‍රී ලංකාව තුලද සකල විද ආයෝජන මාර්ග හරහා ප්‍රාග්ධනයම සෙවූහ. අපි එකපාර ඡේද කියවලයන් කොයින්ද? ඒ රටවල තිබෙන ඕනෑම ධනෝපායන මාර්ගයක් ඔවුන් භාවිත කළ අතර ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී කෝණය තුල තියුණු තරගයක් මේ යුගයේ ජනිත විය. සීමිත සම්පත් වෙනුවෙන් අසීමිත තරගයක් ලෙස එය හඳුනාගත හැකිය. ඇමරිකාවේ රන් හා රිදී අනාවරණය, වහල්කරණය හා සමූල ඝාතනය, ආක්‍රකරණය තුළම මහද්වීපික දේශීය ප්‍රජාව වලලා දැමීම, ඉන්දියාව කොල්ල කෑම ආරම්භීම සහ අප්‍රිකාව පළු සමැති අයගේ වාණ්‍ය දඩයම් භූමියක් බවට පත් කිරීම මේ කල දැකිය හැකි විය. ධනේශ්වර නිෂ්පාදනයේ යුගයේ උදා කිරීමට මේ සියලු තත්ත්වයන් යොදා ගන්නා ලදී. යුරෝපයෙන් පිටත නිදන් ගතව තිබූ විවිධ ශක්තියින් ප්‍රාග්ධනයේ බවට පරිවර්තනය කොට සිය මව් රටේ වෙළඳ ඒකාධිකාරය පෝෂණය කිරීම යටත් විද ව්‍යාප්ති කරේ විය. මේ සඳහා ලෝකය ගෝලය වටා ධනපති පන්තියට දුවන්නට සිදුවන බව මාක්ස් සහ එන්ගල්ස් 1980 කාල් මාක්ස් අවධාරණය කරයි. එසේම මෙතනදී අප අවධාරණය කරමු විහිිතකරුවන් විසින් වෙළඳ පොළ කොට විවෘත කරන ලදී. උඩරට රාජධානී ජාත්‍යන්තර ධනවාදයේ පරිධිය ස්ථානයක් බවට පරිවර්තනය කරනවා. ග්‍රාමීය ආර්ථික ධනවාදී විවිධ තුළ අධිකාරී බලයේ ශ්‍රී ලංකාවේ පෞරාණික සම්ප්‍රදාය ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යම බවට පරිණාමය සැලකීම කාලයක් ගත වෙනවා. මෙහෙම මේක නිකන් මූලිකව අධ්‍යයනය කරගෙන යමු බලන්න මේ ආන්නේ මොනවද කියලා. මේ රට විවිධ කලාපාත්‍ර පැතිරී පෞරාණික සම්ප්‍රදාය ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයක් බවට පත් වීම ගත වූ කාලෙ ඉතා විශාලයි. මේක තනි විදු ප්‍රකාශනයක් ලෙස තියෙනවා නම් පමණයි අපිට සත්‍යය කියන එක ඉගෙන ගන්න පුළුවන්. නැත්තම් සම්පූර්ණ ප්‍රතික්ෂේප වෙනවා නම් මේ කියන අදහස පරිබාහිරයි නම් අසත්‍යයි කියන එක අපි ඉගෙන ගන්න පුළුවන්. හරිද? මේ දෙකේම අතරමැද නම් හරියටම තීරණයක් දෙන්න බැයි නම්
මොකද්ද මේ කියන එක කියලා අන්නේ අවස්ථාවේ උත්තරේ දෙන්න අපි අවිත් කියන්නේ හරියට දන්නේ ඉතින් ඇතුලේ මාධ්‍යික උත්තරේ හරිද පොයින්ට් තියෙනවා නම් අපි තවම ප්‍රතික්ෂේප වෙනවා නම් අසත් නෑ කියලා වෙලාවල් වල මෙරට විවිධ කලාපතර පැතිර තිබූ පෞරාණික සම්බන්ධතා ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයක් බවට පත්වීමට ගත වූ කාලය සාවිසාර. උඩරට රාජධානියේ බොහෝ අංගවලින් පිටතට සංයුක්තව පැවති. මේවා දැන් විදු ප්‍රකාශන ලෙස අතන තියෙනවද කියලා හොයන්න ඕනේ. අධිරාජ්‍යවාදී එකම අරමුණ වී ප්‍රාග්ධන සම්පාදනය. එකම අරමුණ ගැන කතා කරනවා. යටත් විවිධකරණය හරහා ඇති තරජයේ ලෝකයේ බොහෝ රටවල මානවාදී කඩ අතිවිශ සම්පත් සඳහා සිදු තරගයක් සංගීතයෙන් කරන්නේ. ඇතිවීම අධිරාජ්‍යවාදී ලක්ෂණයයි. ධනේශ්වර උපරිම සත්‍ය කරා පැමිණීම අධිරාජ්‍යවාදී ලක්ෂණය. ධනේශ්වරයේ ලේඛකයා සම්භාව්‍ය මාත්‍රවාදී අදහස් වීම ප්‍රසාද සාකච්ඡා කරා. ජනපීත පාලක උඩ රාජධානි අංශ ඔස්සේ වර්ධනය කරනවා. උඩ රාජධානි පිටතට විවෘත කිරීමේ උපාය පිළිවෙල ප්‍රතිවිරුද්ධ කිරීම සිදු කරන ලද. ධනේශ්වර නිෂ්පාදනයේ ආරම්භය සඳහා යටත් කරන්නේ පිළිවෙලින් වාක්‍ය නැහැ. කතාල උදේම පරායන අපිට මෙරට විවිධ කලාපතර පැතිර තිබූ පෞරාණික සම්බන්ධතා ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයක් බවට පත්වීමට ගත වූ කාලය ඉතා විශාල වේ. මෙරට විවිධ කලාපතර පැතිර තිබූ පෞරාණික සම්බන්ධතා ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයක් බවට පත්වීමට ඉතා විශාල වේ. මේ විතර නේද ඔබ තියෙන්නේ? අබුදතා සමානුකූලව ධනේශ්වර නිෂ්පාදන මාධ්‍ය කාලයක් ගත මොකද ඔයාලගේ උත්තරේ මේකට මට කියන්නේ මේක සත්‍යද අසත්‍යද අවිනිශ්චිතද ඔබට වැටහෙන්නේ උත්තරේ දෙන්නවට මේක බලන්න එන වාක්‍යය මේක තමයි මේ කියන්නේ සර් මට සවුන්ඩ් එක ක්ලියර් නෑ සර් අනිත් අයටත් එහෙම දන්නේ නෑ නේද මේ දැන්ද ওই තත්ත්වය ආවේ නැත්නම් කලින් ඉඳන් ඔව් සර් දැන් දවුනේ ඔව් ක්ලියර් නෑ සර් අපිටත් හොඳයි මේකේ අපි බලාගෙන යමු මූලිකව දැන් අපි ඡේදය කියුවට පස්සේ මේකේ කියවෙන අදහස මොකක්ද කියලා දැන් අපි නිකන් දල වශයෙන් දන්නවා ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙන්න මේ කොටසක් දැන් මේක නම් තියෙන්නේ මේක පිළිවෙලින් නැහැ තියෙන්නේ තැන් වල හරිද මේ කියන වාක්‍ය ටික තියෙන්නේ මේ කරුණු ටික තියෙන්නේ තැන් වල යම් හේකින් ඔබට මේ කියන උත්තරේ නිශ්චිතවම මේ කරුණ මේ ඡේදය තුල ප්‍රකාශ වෙනවා නම් ඔබට සත්‍යයි කියලා උත්තරේට ඉරි ගහන්න පුළුවන්. හරිද? 100% මේක ඍජුවම ප්‍රතික්ෂේප වෙනවා නම්
මේ උත්තරයත් එක්ක ගැලපෙන්නේ නැත්නම් ඔබට මේකට අසත්‍යයි කියලා ලකුණු කරන්න පුළුවන්. මේ කියන කාරණාව ඍජුව අපිට වැටහෙන්නේ නැත්නම් මේකට අවිනිශ්චිතයි කියලායි පිළිතුර දෙන්න වෙන්නේ. හරිද? දැන් මට කියන්න ඔයාලගේ උත්තරේ මොකද්ද? මෙන්න මෙතනයි මේ වාක්‍යය තියෙන්නේ. හරිද? මේක තියෙන්නේ මෙතන. විවිධ කලාප අතර පැතිර තිබූ පෞරාණික සබඳතා මෙහෙම වුණා කියලා කියනවා. මේ පෞරාණික සබඳතා ක්‍රමානුකූලව ධනේශ්වර නිෂ්පාදන මාදිලීන් බවට පරිණාමයට සැලකිය යුතු කාලයක් ගත විය. සමස්ත ශ්‍රී ලංකාවේ උඩ රට පහත රට සමුද්‍රාසන කලාප ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවේ. මොකද උත්තරේ? විවිධ කලාප අතර. දැන් මේ විවිධ කලාප කියලා දීලා තියෙන්නේ මෙන්න මේවට තනි පදයක්. හරිද? විවිධ කලාප උඩ රට පහත රට සමුද්‍රාසන කලාප වලට තනි පදය තමයි මේ දීලා තියෙන්නේ. හරි? ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යලීන් බවට පරිණාමයට සැලකිය යුතු කාලයක් ගත විය. මොකද්ද ඔබේ උත්තරේ මේකට? සත්‍යද අසත්‍යද අවිනිශ්චිතද මේ කියන කාරණාව. මේ රට විවිධ කලාප අතර පැතිර තිබූ පෞරාණික සබඳතා ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යලයක් බවට පත් වීමට ගත වූ කාලය ඉතා විශාලය. මොකද්ද උත්තරේ කියන්නේ බලන්න ගැහුවේ? සත්‍යයිද සර්? සත්‍යයි. නේද? මේක සත්‍යයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේකේ මේ උඩ රට හා පහත රට කියන එක නෑනේ. ඒක නිසා අවිනිශ්චිත දන්නේ කියලා. නේද? අසත්‍යයි කියන්න කොහොමදත් බෑ. අපිට කියන්න බෑනේ එහෙම. අසත්‍යයි කියන එකට අපිට දෙන්න තැනක් නෑ මේකේ. උඩ රටයි පහත රටේ සමුද්‍රාසන කලාප කිව්වහම විවිධ කලාප කියන්නේ මෙව්වට තමයි. නේද? පෞරාණික සම්බන්ධ ක්‍රමානුකූලව ධනේශ්වර නිෂ්පාදන මාදීන් බවට පරිණාමය වුණා. ඒකට සැලකිය යුතු කාලයක් ගියලා. ඉතින් මෙතන කියන්නේ ඒකම තමයි. එහෙනම් මේකේ උත්තරේ තමයි සත්‍ය. සත්‍ය කියලා කියන්නේ ඕක. හරිද? ඊගාවේ කොහොමද බලන්න උඩරට රාජධානියේ බොහෝ අංග වලින් පිටතට සංවෘතව පැවතිනි. හොයන්න බලන්න මේ අර කීවර්ඩ්ස් හොයාගෙන යන්න පුළුවන් සංවෘත කියන එක. සංවෘතව පැවතිනි. උඩරට රාජධානියේ සංවෘතව පැවතිනි. තියෙනවද ඒක? හම්බුණාද ඔයාලට? කියන්න බලන්න. මෙතන තියෙන්නේ භෞතික පරිසරයෙන් පවා සංවෘත භාවයක් පළ කර උඩරට රාජධානී අර්ථ දෙකකින් විජිතකරුවන් විසින් වෙළඳ පොළ වෙත විවෘත කරන ලදී. මෙතන තියෙන්නේ සංවෘත භාවයක් පළ කළ උඩරට රාජධානී. උඩරට රාජධානියේ බොහෝ අංග වලින් පිටතට සංවෘතව පැවතින. මොකද කියන්නේ? සත්‍ය. එහිදී භෞතික පරිසරයෙන් පවා සංවෘත භාවයක් පළ කර පරිසරයෙන් පවා කිව්වහම තේරුණාද? භෞතික පරිසරයෙන් පවා කියලා කිව්වහම මේක ඇතුලේ අන්තර්ගතයි තව කාරණාවක්. මොකද්ද? එහෙනම් සියලු අංශ කියන්නේ භෞතික පරිසරයනොත් මේක සංවෘතයි නම් මේ ධනික අංශවලුත් මේක සංවෘතයි කියන එක මේ කියන්නේ. අර්ථ දෙකකින් විජිතකරුවන් විසින් වෙළඳ පොළ වෙත විවෘත කරන ලදී. අපිට මේ දෙවෙනි කාරණාව අර්ථ අපිට ගන්න බෑ. එතෙන්දී දෙවෙනි කාරණාව ගැන මෙතන අර්ථයක් දීලා නැහැ නේ. හැබැයි පළවෙනි කාරණාවේදී මේක සත්‍යයි. උඩරට රාජධානී බොහෝ අංග වලින් පිටතට සංවෘත පැවතී. සංවෘතයි කියන්නේ පිටතට විවෘත කියන එක නෙවෙයි. හරිද? සංවෘතයි කියන්නේ විවෘත නොවි පැවතුණා. සංවෘත කියන්නේ විවෘත කියන එකේ විරුද්ධාර්ථයනේ. සංවෘත කරනවා කියන්නේ නේද? සංවෘත කරනවා කියන්නේ විවෘත නැහැ කියන එක. අනෙක් අංශ සමග සැසඳෙන්නේ නැහැ කියන එක. නේද? අනෙක් අංශ සමග සංසන්දනය වෙන්නේ නැහැ කියන එක තමයි සංවෘත කියන්නේ. සංවෘත සේවා තියෙන්නේ නේද? වෙන වෙන රජයේ සේවා අතර තියෙනවා සංවෘත සේවා. සංවෘත සේවා තියෙනවා. ඒතකොට මේ සංවෘත සේවා කියන්නේ අනෙක් මොනවද? අනෙක් සේවා තලයන් එක්ක ඒවා එකට සංසන්දනය වෙන්නේ නැහැ. ඒවට වෙන වෙන වරප්‍රසාද තියෙනවා ගොඩක්. ඒවට නේද ඒවා උසස් වීම පරිපාලන වෙනස් නේද? වෙනස් වරප්‍රසාද වෙනස්. ඒ විදිහට තමයි ඒවා තියෙන්නේ. සංවෘත සේවා ගණයන් කීපයක් තියෙනවා. හරි? සංවෘත සේවා ගණයන්. දැන් ඔය වෛද්‍ය, ඊගාවට හේද. ඒ ඔක්කොම සංවෘත සේවා. මොකද දුම්රිය ඒවා සංවෘත සේවා. නේද? ඒක නම් අධිකාරිය ලෙස මම හිතන පවතින්නේ.
ඒක සංවෘත සේවා ගණය කියන්නේ. සංවෘතය කියන්නේ විවෘත නැහැ කියන එක. පිටතට විවෘත නැහැ. එහෙනම් මේ ප්‍රකාශය සත්‍යයි. ජයක බලන්නකෝ. අධිරාජ්‍යවාදී එකම අරමුණ වූ ප්‍රාග්ධන සම්පාදනය. එකම අරමුණ කියලා අවධාරණය කරන්නේ එකම අරමුණ වූ. අධිරාජ්‍යවාදී එකම අරමුණ. බලන්න ගිහින් අධිරාජ්‍යවාදී එකම අරමුණ. තව තියෙනවද බලන්න? මේට අමතරව තියෙනවද බලන්න තව? මෙතනින් තමයි ඉතින් මේ අදහස ගන්න තියෙන තැනක් පේනවා මට නම්. වෙන තැනක් නැහැ නේද? අධිරාජ්‍යවාදී එකම අරමුණ මෙයාලා කතා කරන්නේ මොකක් කියලාද? එකම අරමුණ වූයේ ප්‍රාග්ධන සම්පාදනය කියලා කියන. බලන්න ප්‍රාග්ධන සම්පාදනය. තියෙනවද එහෙම වචනයක්? තියෙනවද? උඩම තියෙනවා නේද? ප්‍රාග්ධන යරත්විදකරුවෝ ශ්‍රී ලංකාව තුළ සකල විද ආයෝජන මාර්ග කරා ප්‍රාග්ධනයම සෙව්වා. මම එහෙම එකක් කියනවාද? ප්‍රාග්ධන කියන වචනේ පස්සෙන් ගියොත් එතන හම්බෙනවා නේද? හැබැයි මේ ප්‍රකාශයත් එක්ක ඔබ එකඟද? මොකද කියන්නේ සත්‍යද අසත්‍යද අවිනිශ්චිතද? මේගොල්ලෝ කියන එකත් එක්ක එකඟද? අධිරාජ්‍යවාදී එකම අරමුණු වූ ප්‍රාග්ධන සම්පාදනය කියන එකත් එක්ක මේ කාරණාව එකඟද? ශ්‍රී ලංකාව තුළ සකල විද ආයෝජන මාර්ග කරා ප්‍රාග්ධනයම සෙව්වා. අවධාරණය කරනවා ප්‍රාග්ධනයම හෙව්වා කියලා. ප්‍රාග්ධනයම හෙව්වා කියන එක ඇතුලේ අධිරාජ්‍යවාදී එකම අරමුණ ප්‍රාග්ධන සම්පාදනයද? සත්‍යද අසත්‍යද අවිනිශ්චිතද? මොකද උත්තරේ? අසත්‍යද සර්? සත්‍ය නෙවෙයි නේද? සත්‍යත් නෙවෙයි නේද? ඍජු අපිට ප්‍රකාශනයක් නැහැ නේද? අධිරාජ්‍යවාදී එකම අරමුණ කියලා වෙලා මෙතන කියන්නේ එකම කියන වචනේ නෑ. නේද? එකම කියන වචනේ නෑ. කියත හැකි නේද සර්? ප්‍රධාන අරමුණ කියවම ලියන්න පුළුවන්. නමුත් නෑ. මෙතන අවිනිශ්චිතයි මේ ප්‍රකාශය අපිට. අවිනිශ්චිත හරියට කියන්න දන්නේ නැහැ අපි. මේ ඇතුලේ කියවෙන්නේ නෑ එහෙම එකක්. මෙතන ගන්නකො ඊගව තැනත් උනන් අරන් බලන්නකො. එතෙන්දී යුරෝපියන් පිටතර මේ යටත් විධාරේවි වෙළඳ ඒකාධිකාරී පෝෂණයේ යටත් විධාරිය හරිවි කියන්නේ. නමුත් මෙතනක් කියවෙන්නේ නැහැ නේ මොකවත් නැහැ මේ. අපිට මේකේ ඍජුව එන්න ඕනේ එහෙනම් අර්ථය. යටත් විධකරුවෝ ශ්‍රී ලංකාව තුළ සකල විද ආයෝජන මාර්ග හරහා ප්‍රාග්ධනයම සෙව්වුහ. ප්‍රාග්ධනය හෙව්වා. ඒ අතරේ තව මොනවද හෙව්වද කියලා අපි දන්නේ නැහැ නේ. ඒකින්ද තමයි අපිට අසත්‍යයි කියලා මේක ප්‍රතික්ෂේප කරන්න බෑ ප්‍රාග්ධනයත් හෙව්වන්නේ. ඒක නිසා අපිට මේක සත්‍ය කියලා කියන්න බෑ. අපි එක තැනකදී කොටු වෙනවා. හරියටම මේකමද කියලා අපි දන්නේ නැහැ. මෙයා කියනවා එකම අරමුණ කියලා. දැන් මෙතන මෙහෙම හිතන්නකෝ. මේක එකම කියන වචනය වෙන් කළා. අරමුණක් වූයේ ප්‍රාග්ධන සම්පාදනයයි. අන්න සත්‍යයි. හැබැයි එකම කිව්වහම අවධාරණය කරා මේක විතරමයි වෙන බාහිර වෙන එකක්වත් නැහැ කියලා. එහෙනම් මේ අර්ථයේ අවිනිශ්චිතයි අපිට. අවිනිශ්චිතයි. හිතා ගන්න බෑ අපිට ඡේදයත් එක්ක. ගලපුවම. හතරවෙනි එක බලන්න. යටත් විජිතකරණේ හරහා ඇති වූ තරගයෙන් ලෝකයේ බොහෝ රටවල මානව අයිතීන් කඩවිය. යටත් විජිතකරණේ හරහා ඇති වූ තරගයෙන් ලෝකයේ මානව අයිතීන් කඩවිය. ලෝකයේ බොහෝ රටවල් වල මානව අයිතීන් කඩවනවා. මෙන්න ධනෝපාය මාර්ගයෙන් උන් බාහිර අධිරාජ්‍ය තියුණු තරගයක් මේ ජනතිය. සීමිත සම්පත් වෙනුවෙන් අසීමිත තරගයක් ලෙස ඇමරිකාවේ රන්හා රිදී අනාවරණ වහල් කරන හා සමූල ඝාතනය ආකරකරණය තුළ මහද්වීපික දේශීය ප්‍රජා බලලා දැමීම ඉන්දියාව කොල්ල කෑම ආරම්භීම සහ අප්‍රිකාව කළු සමතියගේ වාණිජ්‍ය දඩයම් භූමියක් බවට පත් කිරීම මේ කල දැකිය හැකි වී. මේ තරගය කොහොම එකක්ද? මේකෙදි කියනවා යටත් විතකරණේ හරහා ඇති වූ තරගයෙන් ලෝකයේ බොහෝ රටවල මානව අයිතීන් කඩවිය. ඔයාලා එකඟද නැද්ද? සත්‍යයි සර්. සත්‍යයි සත්‍යයි. මේ කාරණාව සත්‍යයි. මේ ගොඩාක් ගැන කතා කරනවා. රටවල් ගොඩක් ගැන කියනවනේ. ඇමරිකාව ගැන කියනවා.
නේද? ඊගාවට අප්‍රිකාව ගැන කතා කරනවා නේද? ඒගොල්ලන්ගේ ඒවට සිදුවෙච්ච හානි. මේවා ගැන කියන්නේ ඔක්කොම මෙහෙමයි කියලා කියන්නේ. ඒක සත්‍ය ප්‍රකාශයක්. හරිද? ඒක සත්‍යයි. සත්‍ය ප්‍රකාශයක් මේ කියන්නේ මේකත් එක්ක සංසන්දනය කරපුවම අපිට පේනවා. අසීමිත සම්පත් සඳහා නෑ තව එකක් තියෙනවා. හරි? 5. අසීමිත සම්පත් සඳහා තියුණු තරගයක් වෙන්න ඕනේ සංයුගෙන්නේ නෑ. ඇතිවීම අධිරාජ්‍යවාදයේ ලක්ෂණයකි. සත්‍ය අසත්‍ය අවිනිශ්චිත. උදමනේ තිබුණේ. අසත්‍යයි නේද සර්? සීමිත සම්පත්නේ. බලමු. තිබෙන ඕනෑම ධනෝපායන මාර්ගයක් ඕන් ඉතින් භාවිත කළ අතර ජාත්‍යන්තර කෝණය තුල තරගයක් මේ යුගයේ ජනිත වේ. සීමිත සම්පත් වෙනින් අසීමිත තරගයක් ලෙස එය හඳුනාගත හැකියි. අසීමිත සම්පත් සඳහා මෙතන මේ බලන්න අපි අමාරු වටලා තියෙන විදිය නේද? දැන් අපිට ඔළුවට එන්නෙම අතන සීමිත කතාවනේ. එතන කියන්නේ සීමිත සම්පත් කියලා. මේ ගිහින් බලන්න. මෙතන කියන්නේ සීමිත සම්පත් වෙනින්. මෙතන කියන්නේ මොකද්ද? අසීමිත සම්පත් සඳහා තිබුණු තරගයක් ඇතිවීම අධිරාජ්‍ය. අසීමිත සම්පත් නෙවෙයි සීමිත සම්පත් සඳහායි තරගය ඇති වෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශය අසත්‍යයි. අසත්‍ය. ධනේශ්වරයේ උපරිම තත්ත්වයේ කරා තත්ත්වයේ කියනකොට මේක හල් කරන්න. පැමිණීම අධිරාජ්‍යවාදී ලක්ෂණයයි. ධනේශ්වරයේ උපරිම තත්ත්වයේ කරා පැමිණීම. අධිරාජ්‍යවාදී ලක්ෂණය කියලා කියනවා. මෙතන මේ ධනේශ්වර කියන වචනේ තියෙනවා. කොහාට නම් යම කියලාද ඒගොල්ලෝ කියන්නේ? ධනේශ්වරයේ මොනවා කිරීම කියලාද කියන්නේ එතන? උපරිම තත්ත්වයට දක්වාගෙන ඉන්නේ. ධනේශ්වරයේ උපරිම තත්ත්වයේ කරා පැමිණීම අධිරාජ්‍යවාදී ලක්ෂණය. සත්‍යයද අසත්‍යයද අවිනිශ්චිතයි කියලා කියනවා. ධනේශ්වර නිෂ්පාදනයේ උදාහරණය මේ සියලු තත්ත්වයන් යොදා ගන්නවා. අධිරාජ්‍යවාදී ලක්ෂණය. ධනේශ්වරයේ නිෂ්පාදනයේ යුගයේ උදාහරණය. උපරිම තත්ත්වයට කියලා මේක කතා කරා. උපරිම තත්ත්වයේ කරා පැමිණීම අධිරාජ්‍යවාදී ලක්ෂණයයි. මේකද කියන්නේ ධනේශ්වර නිෂ්පාදනයේ යුගයේ උදාහරණ මේ සියලු තත්ත්වයන් යොදා ගන්නවා. දෙක අතරේ පොඩි නොගැලපීමක් තියෙන බව පේනවද? අවිනිශ්චිතයි නේද සර්? ඔව් අවිනිශ්චිතයි. මෙයාලා මේකෙදි කතා කරන කාරණාව තමයි ධනේශ්වරයේ උපරිම තත්ත්වයේ කරා පැමිණීමට අධිරාජ්‍යවාදී ලක්ෂණයයි කියලා කියනවා. හැබැයි මෙතෙන්දි කියන්නේ නැහැ එහෙම එකක්. අපිට හිතා ගන්න බෑ. ධනේශ්වර නිෂ්පාදනයේ යුගයේ උදා කිරීම මේ සියලු තත්ත්වයන් යොදා ගන්න ලදී. හැබැයි ධනේශ්වර නිෂ්පාදනයේ උදා කිරීම කියන එක අසත්‍යයි කියලා අපිට කියන්න බෑ. මොකද ඍජුව ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ධනේශ්වරය ගැන කතා කරනවා. හැබැයි ඒක තුල මේ අර්ථය තියනවාද කියන එකයි ප්‍රශ්නයකට තියෙන. ඒක නිසා අපි අවිනිශ්චිතයි කියලා තමයි ඒකට කියන්නේ. අපි දන්නේ නැහැ ඒක හරියට. ලේඛකයා සම්භාව්‍ය මාක්ස්වාදී අදහස් වල ප්‍රසාදයෙන් සාකච්ඡා කරයි. අනික කරන සම්භාව්‍ය මාක්ස්වාදී මූල ග්‍රන්ථවල පෙන්වා දුන් මට්ටමේ ඉතා බරපතල ලෙස පසුගිය කිහිපය වන විට සංකීර්ණත්වයට පැමිණ තිබා. එහිදී ධනේශ්වරී උපරිම අවස්ථාව විග්‍රහයේ ලාංකික ප්‍රකාශන විමසීමේ උදා රාජධානී දන. ඉදි භෞතික පරිසරයේ පා සංවෘත. මොකද කියන්නේ ඔයාලා? මට නම් තේරෙන විදිහට මට තේරෙන විදිහට කියන්නේ මේකේ මූලික අර්ථය කියවෙන්නේ මොකක් කියලාද? සම්භාව්‍ය මාක්ස්වාදී අදහස් පිළිබඳ ප්‍රසාදයෙන් සාකච්ඡා කරනවද? මට ඒක පේන්නේ නැහැ මේකේ. සම්භාව්‍ය මාක්ස්වාදී අදහස් අසත්‍ය කියන්න බෑ අපිට. හේතුව සත්‍ය කියන්න නම් බෑ කොහොමදවත්. සම්භාව්‍ය මෙයා ඉතින් එහෙම ප්‍රසාදයක් තියනවාද මන්ද? එයා දෙපැත්තම කතා කරනවා. නේද? ඒක ප්‍රසාදයක්ද කර්ම ඉදිරිපත් කිරීමක්ද කියන්නේ අපි දන්නේ නැහැ. ප්‍රසාදයකින් කතා කරන වගක් පේන්නේ නැහැ මෙතන. ඍජුව. කොහෙදවත් එයා කියන්නේ නැහැ නේ ආයකට කැමතියි කියලා. සම්භාව්‍ය මාක්ස්වාදී මූල ග්‍රන්ථවල පෙන්වා දුන් මට්ටමට ඉතා බරපතල ලෙස පසුගිය දශක කිහිපය වන විට සංකීර්ණත්වයට පැමිණ ඇත. නමුත් කියන්නේ නැහැ. අපිට ඒක අවිනිශ්චිත ප්‍රකාශයක් ලෙසයි ගන්න පුළුවන්. අවිනිශ්චිත ප්‍රකාශයක්. 8. යටත්විද පාලකයේ උඩර රාජධානී අංශ කිහිපයක් ඔස්සේ සංවර්ධනය කළා.
උඩ රාජධානියට ගෙන ඉන්නේ මේ හරිනේ. උඩ රාජධානී ජාත්‍යන්තර ධනවාදයේ පරිදියේ උඩ රාජධානී අර්ථ දෙකකින් යටත් විජිතකරුවන් විසින් වෙළඳපොළ වෙත විවෘත කරනවා. යටත් විජිත පාලක උඩ රාජධානී අංශ කීපයක් ඔස්සේ සංවර්ධනය කළා. කියනවාද? ග්‍රාමීය ආර්ථිකයේ ධනවාදී විය තුළ නතු කර ගැනීම හා ඒ මත අධිකාරී බලය එදී වෙන කරුණු මැදකම සිදුවේ. ඒ උඩ රාජ්‍ය තුළම කේන්ද්‍රයක් ලෙස පැවති යමක් උපක්‍රමශීලී ප්‍රතිවේගත කෙරේ. සංවර්ධනය කළ බවක් නම් මේක කියවෙන්නේ නැහැ. නේද? අපිට අවිනිශ්චිතයි කියන්න බෑ. වෙළඳපොළ වෙත විවෘත කරන ලදී. සංවර්ධනය කළාද? ගන්න බැයිද වෙළඳපොළට විවෘත කරනවා කියන්නේ ඒ කියන්නේ වෙළඳපොළට මොනවා හරි මේ එයාලගේ වටින දෙයක් මේ තිබ්බොන්නේ වෙළඳපොළට විවෘත කරන්න පුළුවන්. එතකොට ඒක සංවර්ධනයක්. මෙතන කතා කරන්නේ සංවෘත භාවයක් පළ කළ උඩරට රාජධානිය අර්ථ දෙකකින් විජිතකරුවන් විසින් වෙළඳපොළ වෙත විවෘත කරන ලදී. හැබැයි යටත් විජිත පාලකයේ උඩරට රාජධානී අංශ කීපයක් ඔස්සේ සංවර්ධනය කළාද මේ? සංවර්ධනය කිරීමක් ගැන කතා කරනවා මෙතන. වෙළඳපොළට විවෘත කළාලු. කතා කරන්නේ නැහැ මේක. මෙතන අසත්‍යයි ප්‍රකාශය. මේක අපි දන්න කාරණාවක් වුණා නම් එහෙම තමයි. ඒගොල්ලෝ භෞතිකයේ සංවර්ධනය කළා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය. නමුත් මෙතන එහෙම එකක් ගැන මේ ලේඛකයාගේ අදහසක් නැහැ. වෙළඳපොළේ විවෘත කළා. අවිනිශ්චිතයි කියන්නත් බෑ. මෙතන අසත්‍යයි. මේකත් එක්ක සංසන්දනය කරපුවාම සංවර්ධනයක් කිරීමක් ගැන කොහෙවත් ගැන කතාවක් නැහැ මේක. සංවර්ධනය කළා කියලා තියෙනවද වෙළඳපොළේට විවෘත කළා කියලා කියන්නේ. සංවර්ධනය කළ බවට අදහසක් පළ වෙන්නේ නැහැ. ඒ නිසා අසත්‍යයි මේ ප්‍රකාශය. ඊගායක බලන්න උඩරට රාජධානිය පිටතට විවෘත කිරීමෙන් උපායශීලී වේ ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන ලදී. ඒ අනුව උඩරට රාජධානිය තුළම පමණක් කේන්ද්‍රයක් ලෙස පැවති යම උපක්‍රමශීලී ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම. පිටතට විවෘත කිරීම මගින්ලු කළා කියන්නේ. උපායශීලී වේ ප්‍රතිව්‍යුහගත කළා. ස්ථාන වල උත්තර දැන් මෙතන හරි. මොකද්ද? උපක්‍රමශීලීව ප්‍රතිව්‍යුහගත කළා. තව කතාවක් උඩ කියනවනේ. පිටතට විවෘත කිරීමෙන් කියලා. නේද? ඒක සත්‍යයි ප්‍රකාශය. සත්‍යයි. මේ මෙතනත් එක්කනේ මේ කතා කරන්නේ. විවෘත කළා. නේද? ඒක සත්‍යයි ප්‍රකාශය. ඒක හරි. ප්‍රතිව්‍යුහගත කළා. මෙතන වාක්‍ය දෙක කාර්යය තියෙන්නේ. ප්‍රතිව්‍යුහගත කළා විවෘත. මේ ප්‍රතිව්‍යුහගත කළා කියන මෙතනින් තහවුරු වෙනවා. මේක විවෘත කළා කියන එක මෙතනින් තහවුරු වෙනවා. හරි. සත්‍යයි. ධනේශ්වර නිෂ්පාදන යුගයේ ආරම්භ වීම සඳහා යටත් විජිතකරණයේ මූලික හේතුවක් විය. ධනේශ්වර නිෂ්පාදන යුගයේ ආරම්භ වීම. යටත් විජිතකරණයේ මූලික හේතුවක්. ධනේශ්වර නිෂ්පාදන යුගයේ ආරම්භ වීම සඳහා යටත් විජිතකරණයේ මූලික හේතුවක්. ධනේශ්වර ධනේශ්වර නිෂ්පාදන යුගයේ ආරම්භ වීමට යටත්. ධනේශ්වර කියන වචනේ නේද යට තියෙනවා. ඊට අමතරව තව කොහේ හරි තියෙනවා මෙතන තියෙනවා නේ ධනේශ්වරයේ උපරිම අවස්ථාව. ධනේශ්වර නිෂ්පාදන යුගයේ උදා කිරීමට මෙතන කියන්නේ නේ. මේ සියලු තත්ත්වයන් නේද ධනේශ්වර නිෂ්පාදන යුගයේ ආරම්භය සඳහා යටත් විදකනේ මූලික හේතුවක්. සියලු තත්ත්වයන්. හරියන. ඒක ප්‍රකාශයේ සත්‍යයි. අර ධනේශ්වර නිෂ්පාදන යුගයේ ආරම්භ වීම සඳහා යටත් විදකනේ මූලික හේතුවක් කියන්නේ යටත් විදකරණයේ කියන්නේ මේ මූලයකනේ මේ මුලින් කතා කරන කොහොම යටත් විදකරණය කියන්නේ. ධනේශ්වර නිෂ්පාදන යුගයේ උදා කිරීම මේ සියලු තත්ත්වයන් යොදා ගන්නාලදී. එහෙනම් සත්‍යයි. මොකද යාළුවෝ උත්තරේ ගෙවුවේ? සත්‍යයි කියන්නේ. සත්‍යයි. හරි. නේද? ඒවා දැන් මෙහෙමයි මේක අර අලුත් ප්‍රශ්නනේ. නේද? එතකොට මොන විදිහින් ආව වුණත් අපි විභාග වලට සූදානම් වෙලා යන්න ඕන. අපිට ප්‍රශ්න පත්‍ර වල ආකෘතිය
කෙසේ වෙනවද කියලා දැනට ඒක නිගමනය කරේ අමාරුයි. මේක මේ ඔයාලා දන්නවා මේක වෙනස් ආකාරයක විභාගයක් නේ. මේක කාලෙම තිබිච්ච විදිහේ විභාග පවත්තන්නේ. ඒක නිසා තමයි මේ අර ඔය ආකෘති කීපයක් අපි සාකච්ඡා කරන්නේ. කෙසේ හෝ මේවා සරල දේවල් බැලුවම නේද පොඩ්ඩක් අර විවේක බුද්ධිය තියෙන්න ඕනේ. ඉතින් මේක කියවන්න නේද නැත්තම් අමාරුයි වැඩි. කලබල වුණාම අපි කියන්නේ කොරස් කටිත් අත දාගන්න බැරි වෙනවා කියලා. ඒ වගේ තත්ත්වයන් අපිට විභාග ශාලාවලදී ඇති වෙන්නේ. ඒකයි මේක නිදහසේ ඉඳගෙන නේද? ඔහේ අපි මේක ඔය එකපාරක් බැරි වෙනකොට තව පාරක් කියව එනවා. අපිට කාලයත් එක්ක ලොකු තරගයක් තියෙනවනේ. ඒවත් එක තමයි නේද? සත්‍ය එකත් අසත්‍ය වෙලා අපිට පේන්න පටන් ගන්නවා. නේ? ඒක තමයි ඉතින් ක්‍රමය. ඒකින්ද මේ ඇත්තටම බලපුවාම මේවා මහා සංකීර්ණ දේවල් නෙවෙයි. අර සංකීර්ණ නොවුනට විභාග මානසිකත්වයේ කියන එකත් එක්ක ඉතින් මේවා අපිට ටිකක් සංකීර්ණ දේවල් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඇත්තටම මේවා නිෂ්කලංකව ඉඳගෙන ලියන්න පුළුවන් නම් මේවට අපිට අදාළ ලකුණු ඔක්කොම ගන්න පුළුවන්. කාලය සහායේ පරිසරයේ නුපුරුදු පරිසරයන් මේ ඔක්කොමත් එක්ක එනකොට තමයි ඔය විභාග බීජිකාව ඇවිල්ලා විභාග වලට අපි කොච්චර අපි සමත් වුණා පොඩි තිගැස්මක් ඇත්තටම තියෙනවා විභාග ශාලාවල වාඩි වෙනකොට නේද? විභාග ශාලාවල වාඩි වෙනකොට අපිට පොඩි තිගැස්මක් තියෙනවා. ඉතින් ඒ තිගැස්ම අයින් කරගෙන ඉඳ ගන්න තමයි මේවා අපි පොඩ්ඩක් හුරු වෙලා යන්නේ. හොඳයි. අපි බලමු පහත සඳහන් ඡේදකයේවා ඊට පහලින් දී තිබෙන ප්‍රකාශ අතරින් ඡේදයේ සඳහා වඩාත්ම ගැළපෙන පිළිතුර තෝරන්න. මේක අර අවබෝධය කියලා කියන්නේ අපි නේද? ඔයාලා දන්නවා මේ වාක්‍ය කියවලා මේ ඡේදයේ කියවලා තනි වාක්‍යයකින් මේකේ මුඛ්‍ය අදහස ප්‍රධාන අදහස ප්‍රකාශ කරලා තියෙන්නේ මොකේද කියන එක අපි මේක සාමාන්‍යයෙන් කරන ප්‍රශ්නයක්. අපි සාමාන්‍යයෙන් මේක දන්න එක. නමුත් අපි නැවත වතාවක් මේකේ තියෙන්නේ මොකද්ද කියලා බලමු. මේකේ හතරක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් එන්නේ තුනයි නෙමෙයි. හරි අපි බලමු නා. සමෝපාකාර ව්‍යාපාරයේ යලි ගොඩනැගීමේ ප්‍රයත්නයක් අර්ථවත් වීමට නම් එහි දේශපාලන වැදගත්කම පිළිබඳ තක්සේරුවක් තිබීම අත්‍යවශ්‍ය වෙයි. එවැනි ප්‍රයත්නයක ඇති දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී අර්ථය හඳුනා ගැනීම ඒ සඳහා ප්‍රයෝජනවත් වේ. සුළු නිෂ්පාදකයා හා පාරිභෝගිකයා ආර්ථික වශයෙන් පත්වන පීඩාවට සහ සූරාකනු ලැබීමට විකල්ප ආර්ථික සම්බන්ධතා ගොඩනැගීම සමෝපාකාර ක්‍රමයේ ඇති ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී විභවතාවයයි. එහි දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී විභවතාව තිබෙන්නේ පුරවැසියන් පොදු යහපත සහ සාමූහික ක්‍රියාකාරීත්වය සඳහා සංවිධාන ගත කිරීම සහ පහළ බිම් මට්ටමින් ඇති සංවිධාන ව්‍යුහයක් එහි ගැබ්වී තිබෙන නිසාය. මෙහි ප්‍රජාතන්ත්‍රවාදී විභවතාව වඩා තියුණුව පෙනෙන්නේ මෙම කරුණ තුලය. ඒ වනාහි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී කරන තනිපදයක් මේක ක්‍රියාවලියේ නව සමාජ අවකාශයක් විවෘත කර ගැනීමට තිබෙන මාර්ගයක්ද වෙයි. පහළ මට්ටමින් ගොඩනැගෙන පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ අවකාශ සඳහා සොයා බැලීම් කිරීම අන් කවරදාකටත් වඩා අද වැදගත් වන බවද කිය යුතු තිබේ. අමුතු එකක් කියනවා නේද? බලන්න පොඩ්ඩක්. සූරා කෑමට එරෙහිව විකල්ප ආර්ථික අවස්ථා ඇති කිරීමට සමෝපාකාර ව්‍යාපාරයට හැකි වේ. පුරවැසි සංවිධානවල ක්‍රියාකාරීත්වය වර්තමානයේ ඉතා වැදගත් කරුණකි. සමෝපාකාර ව්‍යාපාරය දේශපාලනිකව ශක්තිමත් කිරීම පාරිභෝගිකයට හිතකරයි. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ ගොඩනැගිය හැක්කේ සමෝපාකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීමෙන් පමණයි. ඔක්කොම නිකන් කහ සමාන යන උත්තර ටිකක් ඈ. නේද? ආයි බලන්නකෝ එහෙනම්. සමෝපාකාර ව්‍යාපාරයේ යලි ගොඩනැගීමේ ප්‍රයත්නයක් අර්ථවත් වීමට නම් එහි දේශපාලන වැදගත්කම පිළිබඳ තක්සේරුවක් තිබීම අවශ්‍ය වෙයි. දේශපාලනික වශයෙන් පොඩි වැදගත්කමක් ගැන කතා කරනවා. එවැනි ප්‍රයත්නයක ඇති දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී අර්ථය හඳුනා ගැනීම ඒ සඳහා ප්‍රයෝජනවත් වේ. මොකටද මේ?
සම්පකාර ව්‍යාපාරයන් ගොඩනගන්න දේශපාලනිකා ප්‍රජාතන්ත්‍රවාදී අර්ථ හඳුනා ගන්න ඕනෑලු. ඒක දේශපාලනික වශයෙන් වැදගත් දෙයක්. සුළු නිෂ්පාදකයා හා පාරිභෝගිකයා ආර්ථික වශයෙන් පීඩාවට සහ සූරා කණු ලැබීමට විකල්ප ආර්ථික සම්බන්ධතා ගොඩනැගීම සම්පකාර ක්‍රමයේ ඇති ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී විභවතාවය. විභවතාවයන් කියන්නේ හැකියාව කියන එක. විභවතාවයන් කියන්නේ හැකියාව. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී විභවතාවයක් තියෙනවා. ආර්ථිකයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ සියලු දෙනා පොදුවේ පිළිගන්නා කියන අදහසක් නෙමෙයි මෙතන දෙන්නේ. ඒක සම්පකාර ක්‍රමයේ තියෙනවලු. මේ සුළු නිෂ්පාදකයා හා පාරිභෝගිකයා ආර්ථික වශයෙන් පත්වන පීඩාවට සහ සූරාකම් ලැබීමට විකල්ප ආර්ථික ක්‍රමයලු සමපාකාරයි. ඒකයි මේ කියන්නේ. ඒ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී විභවතාව තිබෙන්නේ පුරවැසියන් පොදු යහපත සහ පුරවැසියන්ගේ වෙනද පොදු යහපත සහ සාමූහික ක්‍රියාකාරීත්වය සඳහා සංවිධානගත කිරීම හරි පුරවැසියන් සහ පහළ බිම් මට්ටමේ නැති සංවිධාන ව්‍යුහයක් එහි ගැබ්වී තිබෙන නිසාය. හරි. මේ ප්‍රජාතන්ත්‍රවාදී විභවතාව වඩා තියුණුව පෙනෙන්නේ මෙම කරුණ තුලය. ඒ වනාහි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී කරන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී කරන කියන්නේ තනි පදයක් මේකේ. ක්‍රියාවලිය නව සමාජ අවකාශයක් විවෘත කර ගැනීමට තිබෙන මාර්ගයක්ද වේ. පහළ මට්ටමින් ගොඩ නැගෙන පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ අවකාශ සඳහා සොයා බැලීම් කිරීම අන් කවරදාටත් වඩා අද වැදගත් කරන බව කිව යුතුයි. මොකද උත්තරේ? එකස විකල්ප ආර්ථික අවස්ථා ඇති කරන්න ඕනේ කියන එක තමයි උත්තරේ වෙන්නේ. එක නේද? විකල්ප සූරා කැරීම් නතර කිරීමට විකල්ප ආර්ථික අවස්ථා ඇති කරන්න සම්පකාර ව්‍යාපාරයට පුළුවන් වෙලා තියෙනවා. දැන් මේකෙදි මේ බලන්න මේ උත්තර ටික ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. මේක ඔක්කොම කතා කරන පුරවැසි සංවිධාන වල ක්‍රියාකාරීත්වය වැදගත් කියනවා. සම්පකාර ව්‍යාපාරයේ දේශපාලනිකව ශක්තිමත් කිරීම පාරිභෝගික හිත කරයි කියන දේශපාලනිකව ශක්තිමත් කරලා ඒකේ ඍජු අරමුණ ගැන කතා කරනවානේ මෙතන. මොකද්ද ඍජු අරමුණ? දේශපාලනිකව ශක්තිමත් කරන්න ඕනේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් සම්පකාර ව්‍යාපාරයට ඇතුළත් කරන්න ඕනේ කියලා කියන එක ඇතුලේ ඍජු අරමුණ මොකක්ද? ඍජු අරමුණ තමයි සූරා කෑමට එරෙහිවීම. ඒ කියන්නේ සුළු ව්‍යාපාරිකයා සූරා කෑමට එරෙහි වෙන එක. අනික එක ඒකෙම පාරිභෝගිකයාට යමක් ලැබෙන එක. ඒ දෙපැත්තම ගැන කතා කරනවානේ. සූරා කෑම කියන්නේ ඒක සුළු ව්‍යාපාරිකයා සූරා කරනවා පාරිභෝගිකයා සූරා කරනවා. අනික පෞද්ගලික ව්‍යාපාර පරිසරයන් විසින්. ඒක නිසා තමයි සමපකාර ව්‍යාපාර පරිසරයේ ඒකට සුදුසු කියන උත්තරේ වෙන්නේ ඒක. මූලික අදහස කියන්නේ ඕක අර ඔක්කොම පරිබාහිර දේවල් ටිකක් කියන්නේ. හැබැයි මේ අදහස් අතරම මේ ඡේදය ඇතුලේ කතා කරනවා. අදහස් අතරම කතා කරනවා. දෙවෙනි එක බලන්නකෝ. කර්මය කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත දානුව පංච ගතියෙන් යම් ගතියක ප්‍රතිසන්දිය ලැබුවෙකුගේ. ප්‍රතිසන්දිය කියන්නේ උපත. සිත බාහිර ආරම්මණයන්ගෙන් වෙන් වූ හැම අවස්ථාවකදීම යලිත් ප්‍රතිසන්දි ආරම්මණයම ගනී. ප්‍රතිසන්දි කියන්නේ නැවත ඉපදීම කියන එක. සිතක් හැම විටකදීම පවතින්නේ අරමුණක එල්බගෙන. හිත කියන එක ඕන වෙලාවක ඔයාලා හිත ගැන හිතලා බලන්නකෝ. අරමුණක් නැතිව හිතක් තියෙන මම නම් හිතන්නේ නිින්ද ගියාම. නිින්ද ගියාම ඉතින් අරමුණු නැන්නේ නේද හිතේ. මේ තිබුණත් අපිට දැනෙන්නේ නැහැ නේද? අරමුණ ඇති හිතේ අපිට නොදැනී තියෙනවනේ. ඒක නිසා තමයි මෙයාලා කියන්නේ අරමුණක එල්බගත්ත ගමන්ම හිත තියෙන්නේ. හැම වෙලේම. හරිද? ඒ බැව් නහි අනාරම්මනිකං චිත්තං නාම අත්තින් යන ධර්ම පාඨයෙන් දැක්වේ. නහි නම් කියන්නේ නහි කියන එක. නහි අනාරම්මනිකං චිත්තං නාම අත්තින් යන ධර්ම පාඨයෙන් දැක්වේ. භවාංග චිත්තේ තවදුරටත් භවයේ අවසානයේ චිත්තේ තවදුරටත් විස්තර කිරීමේදී එහි යථා ස්වභාවයේ උපමාවකින් දැක්විය හැකියි. මිනිහෙක් මැරෙන්න යනකොට තියෙන සිත තමයි භවාංග චිත්තේ කියලා කියන්නේ. භවය කියන්නේ නේද කෙනෙකුගේ භවය කියන්නේ උපත කියන්නේ. ඒකට භවාංග භවයේ අවසාන භවාංග යථා ස්වභාවයේ උපමාවකින් කියන්නේ සතුන් මෙල්ල කිරීමේ දක්ෂයෙකු වනේ නල්ලාව කොටි පැටියෙකු හීලෑ කොටුගේ ජන්මගත. අර ජන්මගති යට අනුව හැසිරීමට අවකාශ නොදී වඩාත් නම් සිත්සේ හැසිරීමට අවකාශයක් ලැබෙන තුරු ඌට පුරුදු පුහුණු කරන ලද ගති ගුණ අනුව ඌ හැසිරේ. උපමාවකින් කියනවා මේ භවාංග සිත හරියට කැලින් අල්ලාගත්ත කොටි පැටියෙක් හීලෑ කරනවා වගේ වැඩක්. ඒත් යම් අවස්ථාවක උගේ ස්වභාවයේ ගති හේවත් භවාංගයේ පිබිදේද.
ඒ මොහොතේ මුගේ හැසිරීම යම් වෙනස් වීමක් වේ නම් ඊට හේතු වන්නේ පරිසරය හෝ ආශ්‍රයය. මේ පල්ලෙන් කතා කරන උදාහරණය කොටියෙක් ගැන අරගෙන මූලිකව කතා කරන්නේ මොකද්ද? ප්‍රතිසන්දි හේතුවෙන් බාහිර ආරම්භණයන්නේ නිශ්චිත ආරම්භණයක සෑමටම ආශක්ති නෙවෙයි ආශක්ත වීම. ආශක්ත වෙනවා කියන්නේ යොමු වෙලා ඉන්න නිරත වෙලා ඉන්න. ආශක්ති නෙවෙයි ආශක්ත වීම. සිතේ ගති ස්වභාවයකි. පරිසරය හෝ ඇසුර හේතු කොටගෙන කෙනෙකු උපදින්ම ගෙනෙන ගති සිරිත් වෙනස් කළ හැකිය. පුරුදු පුහුණු කිරීම හරහා සිතේ ගතිකත්වය සම්පූර්ණයෙන් වෙනස් කළ හැකිය. මොකද විතරේ. ගතිකත්වයන් කියන්නේ ස්වභාවයන් වෙනස් කරන්න පුළුවන් කියන එක නේද? උත්තරේ මොකද්ද? එක නෙවෙයි එක නෙවෙයි නේද? දෙක තමයි. එක නෙවෙයි. එකේ ඔක්කොම කියන්නේ බාහිර ආරම්භණයන් හේතු. දෙක උත්තර. නිශ්චිත ආරම්භණයක සෑම විටකම ආශික්ත නෙවෙයි. අර මම කිව්වේ අරමුණක යොමු වෙලා ඉන්න කියලා ආරම්භණය කියන්නේ අරමුණ කියන්නේ. නේද? හැම වෙලේම යොමු වෙලා ඉන්න එක තමයි සිතේ ස්වභාවය. ඒකයි අර මොකක් වෙන්නේද? අර මුල් ස්වභාවයන්ට යලිපත් වෙන්න පුළුවන් කියන්නේ. කොටියේ ඌට පරිසරයන් වෙනස් වෙනවා කියන උදාහරණයක් කියන්නේ. ඊගාක බලන්නකෝ අපරදිග විද්‍යාඥයන් විසින් මෑතකදී සොයා ගන්නා ලද එසේම පරීක්ෂණයන්ගෙන් මොකද කියන්නේ එසේම පරීක්ෂණයන්ගෙන් තහවුරු ශීර්ෂ පරිමාණය හා ශාරීරික වැඩිීමේ තනි වචනයක් ගන්න හෝ පරස්පර සාපේක්ෂතාවක් නැති බව බුදුදහම අනුව තීරණය කළ එකකි. අපරදිග විද්‍යාඥයන් විසින් මෑතකදී හොයාගත්තු පරීක්ෂණයෙන් තවරු ශීර්ෂ පරිමාණය හා ශාරීරික වැඩිවීමේ පරස්පර සාපේක්ෂතාවක් නැති බව. ඔළුව සහ නේද? ශරීර වැඩිවීමේ සාපේක්ෂතාවයක් නැහැ කියලා. ඔළුව කියන්නේ මනස. එසේම බුද්ධි හීනයන් හා බුද්ධිමතුන් වශයෙන් සමාජයේ බෙදා දැක්වීම හෝ මිනිසුන්ගේ තනිපදයක් හැකියාවන් හා දුබලකම් අතරද අසීමිත වෙනසක් ඇතැයි බුදුදහමේ නොසැලකේ. හැකියාවන් සහ දුබලතාවන් අතර වෙනසක් තියෙනවා කියනවා කියන්නේ නෑලු බුද්ධාගම. අඟුලිමාල ආලවක පටාචාරා කිසాగෝතුමි නන්ද රාහුල ආදී චරිත ඇතියන් සමාන පරම සැපය බුද්ධ වීම අවස්ථාව ලැබුවේ එහෙයි. කියන්නේ බුද්ධහම පිළිගන්නේ නැහැලු නේද? කෙනාගෙන් කෙනාට අසීමිත තත්ත්වයන් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ බුද්ධිමත් කියලයි බුද්ධිහීන කියලයි සමාජයේ වෙන් කරන්න බෑ කියලා කියන්නේ. ඒ නිසා තමයි මේගොල්ලන්ට සියල්ලටම ඉතින් අන්තිමට රහත් භාවය ලැබුණානේ මේ කතා කරන ඔක්කොටම. අඟුලිමාලලට ආලාවකලට නේද? පටාචාරලට කිසాగෝතමිලා නන්දලට දැන් නන්දල ශාක්‍ය වංශිකයෝ රාහුලල ශාක්‍ය වංශිකයෝ කිසాగෝතමිලා මේ දිශල කුලවලයි පටාචාරලා එහෙම මධ්‍ය කුලවලයි අඟුලිමාලලා නේද ඒගොල්ලන්ගේ චර්යාව වෙනස්කම ආලෝක යක්ෂය මෙහෙම බලපුවාම විවිධ ස්තරයන් වල මෙතන ඉන්නවා. ඒ හැම කෙනෙක් පිටින් අවසානයේ රහත් භාවයට පත් වෙලා නිර්වාණය අවබෝධ කරගත්ත කියන්නේ බුදුදහම පිළිගන්නේ නැහැලු බුද්ධිහීන අය බුද්ධිමතුන්ගේ අතර සැබෑ වෙනස්කම් තියෙනවා කියලා. නේද? ඒ හැම කෙනාට මේ අවසාන ස්තරයට යන්න පුළුවන් කියලා බුදුදහම පිළිගන්නේ. බුද්ධි පරීක්ෂණයේවත් පංචාචෛත්‍ය සිත බැලීම මිනිසාගේ බුහුටි බැව් කියන්නේ එයාගේ හැකියාව දක්ෂතා සක්්‍යතා කියන එක. සේමි ආයුධයක් ප්‍රවීණතා. හොඳ හැකියාව දක්ෂතා සක්්‍යතා කියන්නේ ප්‍රවීණතා. බුහුටි බැව් සෙවීමේ ආයුධයක් කරගන්නා ලදී බුදුරජාණන් වහන්සේ විසින්. උන්වහන්සේ චරිතානුකූලව දහම් දෙසූක යන්න විස්තර වශයෙන් බලන කල්ලි පෙනී යන්නේ. උන්වහන්සේගේ විනය ජනයන්ගේ බුද්ධි ශක්තිය ගැන සලකා බලා දන් දෙසූ බවයි. මේදී උන්වහන්සේ තමාහමුවට එන්නාගේ සමාජිකව භෞතිකව පරිසරය ගැන සැලකිලිමත් වූ බව හැම විටම අපට ප්‍රත්‍යක්ෂ කරගන්නවා. බුදුහාමුදුරුවෝ අරකම කිව්වට බුද්ධ ආගමේ හැම කෙනාම බුද්ධිමත් බුද්ධිහීනයි කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ කියලා කිව්වට බුදුහාමුදුරුවෝ යාට එන අය ගැන ධර්මයේ දේශනා කරනකොට බාහිර පරිසරය ගැන එයාගේ සමාජීය තත්ත්වයන් ගැන සලකලු ධර්මයේ දේශනා කරනවා. එහෙම එකක් කියනවා. පළවෙනි උත්තරේ එකකද ඔයාලා? බුදුදහමේ අදහස බටහිර විද්‍යාවේ අදහස් එක සමානයි. බුදුදහමේ අදහසයි බටහිර විද්‍යාවේ අදහසයි එක සමානයි. සවනලද එසේම පරීක්ෂණයන්ගෙන් තහවුරු වූ ශීර්ෂ පරිමාණය හා ශීර්ෂ පරිමාණය කියන මනස කියන්නේ
ශරීර වැඩිවීමේ පරස්පර සාපේක්ෂතාවයක් නැති බව බුද්ධාගම අනුකූල තීරණය කළ එකකි. එහෙම එකක් තියෙනවා. නමුත් ඒකද මුඛ්‍ය අදහස කියලා බලන්න ඕනේ. මේක හරි. බුද්ධිමත් බව හැකියාව. හරි කියන්නේ 100ක් නෙමෙයි මම කියන්නේ මේ අදහස නිවැරදි මුඛ්‍ය අදහස දෙක කියලා බලන්න. බුද්ධිමත් බව හැකියාව බුද්ධියෙන් අඩු බව හා සංකල්ප මගින් මිනිසුන් බෙදීම බුදුදහම ප්‍රතික්ෂේප කරයි. පුද්ගල ස්වභාවයන්ට අනුගත වන පරිදි ධර්මදේශනා කිරීම බුදුදහමේ මූලික හරයයි. දැන් දේශනයි. පරිසරය අනුව පුද්ගල ස්වභාව වෙනස් වන බව බුදුදහම පිළිගන්න කරුණකි. මොකද කියන්නේ මේ හැම එකම මේක ඇතුලේ තියෙනවා. ප්‍රධාන අදහස දෙක. බුද්ධිමත් බව හැකියාව බුද්ධියෙන් අඩු බව සංකල්ප වෙනසුම් බෙදීම බුද්ධහම ප්‍රතික්ෂේප කරනවා. නේ? මූලිකවම කියන්නේ මෙන්න මේ අදහස මම ඔයාලට අවධානය කරගෙන ඉන්නේ. බුද්ධිහීනයන් බුද්ධිමතුන් වශයෙන් මේකනේ. එක්කිනාට එක්කිනා මෙහෙමයි කියලා වෙන් කරන්න බෑ කියලා කියන්නේ. යටින් කියන කාරණාවත් මෙතන කියනවා. ඒක මුඛ්‍ය අදහස නෙවෙයි බුදුහාමුදුරේ එක එක්කිනාට අනුව ධර්ම දේශනා කළා කියන එක නෙවෙයි මුඛ්‍ය අදහස නේ. උත්තරේ වෙන්නේ දෙක. හතර අන්තිමට දෙන්න. බෞද්ධ වෙදකම ලංකාවේ ක්‍රියාත්මක වන්නේ අපේ දේශීය වෙදකම ඇසුරින්. ඒ ආයුර්වේදයේ මත පදනම් වන අතර සුවිශේෂී බෞද්ධ ඉගැන්වීම්වලින් ඒ පෝෂිත වී පරිපෝෂිත වී. පරිපෝෂණය කියන්නේ යලි පෝෂණය වෙනවා කියන්නේ පිළි. ඒක තමයි කතා කරන්නේ. හරි. So excuse me sir තුනට උත්තරේ මොකක්ද sir? තුනට උත්තරේ දෙක. බුද්ධිමත් බව හැකියාව බුද්ධියෙන් අඩු බව සංකල්ප මගින් මිනිසුන් බෙදීම බුදුදහම ප්‍රතික්ෂේප කරා කියන්නේ. හරිද? ඊළඟට බෞද්ධ වෙදකම ලංකාවේ ක්‍රියාත්මක වන්නේ අපේ දේශීය වෙදකම ඇසුරින්. ඒ ආයුර්වේදයේ මත පදනම් වන අතර සුවිශේෂී බෞද්ධ ඉගැන්වීම්වලින් ඒ පරිපෝෂිත වේ. එහිදී අනෙක් විශේෂත්වය නම් ඒ ශාක වර්ග වලට එකක් ඉක්ුවෙන් සම්බන්ධ වී තිබීමයි. හරිද? මේ කතා කරන්නේ දේශීය වෙදකමත් ගැන. බෞද්ධ වෙදකම ගැන කතා. අපේ මූලික වෙදකම ගත්තේ සම්පූර්ණයෙන්ම මෙන්නේ පෙළෑටි මත පදනම් වූ අපේ වෙදකමේ ඇති ඉමහත් ආශ්චර්යජනක ස්වභාවය නම් මේ ආකාරයෙන් මේ එක් පැත්තකින් ධර්මයට සම්බන්ධ වන අතර අනෙක් පැත්තෙන් පරිසරය හා සම්බන්ධ වෙයි. මා හිතන හැටියට පරිසරයට සම්බන්ධ ඊටාම උසස්ම දර්ශනය තිබෙන්නේ අපේ දේශීය වෙදකමේ. අපේ චින්තනයේ බෙහෙත් සල්ලි වලට ගන්න සංකල්පයක් අපට ඇත්තේ නැත. සියලු බෙහෙත් පැළ ඉබේම හැදෙනීමයි. අවශ්‍ය වන්නේ රෝගය හැදෙන විටම ඒ කුමන දෝෂයන්ට සම්බන්ධ වන්නේදයි හැඳිනගෙන ඒට සුදුසු නියම බෙහෙත මුල් අවස්ථාවේදී දීම. එමෙන්ම කණු නියම වශයෙන් අවබෝධ කරගෙන මේ වෙදකම ගැන බලවත් විශ්වාසයක් සහ ගැඹුරු භක්තියක් අප තුළ ඇති කරගැනීම. ඒ සඳහා අවශ්‍ය සත්‍ය වූ සාධක ඕනෑතරම් අපට පහසුවෙන් සොයාගත හැකියි. කතා කරන්නේ දේශීය වෙදකම ගැනද බෞද්ධ වෙදකමක් ගැනද මේ? මෙතන බලන්නකෝ බෞද්ධ වෙදකම ලංකාවේ ක්‍රියාත්මක වන්නේ අපේ දේශීය වෙදකම ඇසුරින්. ඒ ආයුර්වේදයේ මත පදනම් වන අතර සුවිශේෂී බෞද්ධ ඉගැන්වීම්වලින් මේ පරිපෝෂිත වේ. එහිදී අනෙක් විශේෂත්වය නම් ඒ ශාක වර්ග වලට ඉතා කිට්ටුවෙන් සම්බන්ධ වී තිබීමයි. අපේ මූලිකම වෙදකම ගත් විට ඒ සම්පූර්ණයෙන්ම පෙළෑටි මත පදනම් වෙලා තියෙනවා. අපේ වෙදකමේ ඇති මහත් ආශ්චර්යජනක ස්වභාවය නම් මෙයයි. මේ ආකාරයෙන් මේ එක් පැත්තකින් ධර්මයට සම්බන්ධ වන අතර අනෙක් පැත්තෙන් පරිසරය හා සම්බන්ධ වෙයි. මා හිතන හැටියට පරිසරයට සම්බන්ධ ඉතාම උසස්ම දර්ශනය තිබෙන්නේ අපේ දේශීය වෙදකමේ. දැන් කතා කරන්නේ දේශීය වෙදකම. අපේ චින්තනයේ බෙහෙත් සල්ලි වලට ගන්නවා කියලා කොහොම මොකක් නැහැ කියලා මෙයා කියනවා. එළ වෙදකම සබාධමයට හා බුදුදහමට සමීප වූවක්ද. දේශීය වෙදකමේ වැදගත් සංකල්පයක් වන්නේ ප්‍රතිකාර සඳහා පෙළෑටි පමණක් යොදා ගැනීම. ප්‍රතිකාර ලබා ගැනීමේදී දේශීය වෙදකම පිළිබඳ විශ්වාසයක් තිබීම වැදගත්. ප්‍රතිකාර සඳහා මුදල් අය කිරීම දේශීය වෙදකමේ දුරස් සංකල්පයකි. අන්තිම එක පොඩ්ඩක් අයින් කළා දාන්න පුළුවන්. හෙළ වෙදකම ඒක නෙමෙයි ප්‍රධාන අදහස. හෙළ වෙදකම සබාධම හා බුද්ධාගමට සමීප වූ. දේශීය වෙදකමේ වැදගත් සංකල්පයක් වන්නේ ප්‍රතිකාර සඳහා පෙළෑටි පමණක් යොදා ගැනීම. ඒකද මූලික අදහස. හෙළ වෙදකම සබාධම හා බුද්ධාගමට සමීප වූ කියන එක උත්තරේ එක කියලා නේද කියන්නේ. ප්‍රතිකාර ලබා ගැනීම දේශීය වෙදකම කියලා විසඳන මූලික අර්ථය කියන්නේ ඒකනේ. හෙළ වෙදකම සබාධමට බුද්ධාගමට සමීප. අන්තිමට නම් කොහොමද නොවේ කියලා අපිට වැටෙනවා. ප්‍රතිකාර සඳහා මුදල් අය කිරීම දේශීය වෙදකමෙන් දුරස් සංකල්පයක කියන එක නෙමෙයි නේද? හරි. එනිසා මේකේ මූලිකව අපිට ගන්න තියෙන්නේ
හෙළ වෙදකම සබාදාමට බුදුදාමට සමීපයි කියන්නේ. ඒක තමයි මූලිකව අපිට ගන්න තියෙන්නේ. ඊළඟට අපි යමු බලන්න මේ ඡේදයක්. ඡේද දෙකක් තිබුණානේ මේ දඩ උත්තර ලියන්නේ. අවබෝධය. නේද මේ වේදී මේවා අපි අවබෝධය කියලා අපි ඍජුව කතා කරන්නේ මේ අවබෝධයේ ඡේදනේ මේවා. මේවට අපිට කෙටි උත්තර ලියන්න කියලා තමයි කියන්නේ. මේකේ ඡේද දෙකක් කියලා තියෙනවා. පළවෙනි බලමු පාස් සඳහන් ඡේද කියව අසාධ්‍ය ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්නේ. උකුටා ලියනවා කෙටි පිළිතුරු ලියනවා කියන එක දෙකක්. අපි උත්තරේ ගොඩනගාගෙන ලියන්න ඕනේ. මේකම අරගෙන ලියන්න බෑ අපිට. හරිද? මේකම අරගෙන අපිට ලියන්න බෑ. හොඳයි බලන්න. අපි පොඩ්ඩක් ප්‍රශ්න ටික බලලමු. අව්‍යක්තිගත භාවයේ මූලික ලක්ෂණය කොහොමද? අව්‍යක්තිගත භාවය. කලා රස ආස්වාදනය කියන්නේ තවත් ලක්ෂණයක් නම් අව්‍යක්තිගත භාවය නම් පටු පුද්ගල සීමාව ඉක්මවා සිටී. අව්‍යක්තිගත භාවයේ මූලික ලක්ෂණය කොහොමද? මොකක්ද? පටු පුද්ගල ස්වභාවයන් ඉක්මවා යෑම. තව විස්තර කරන්න හැබැයි. ಭಾರತೀಯ කලා විචාරයෙන් දක්වන අය මේ ආස්වාදයේ ලෝකෝත්තර නම් වේ. එහෙනම් මේක කියන්න බෑ අපිට. ඒ ಭಾರತೀಯ කලා විචාරයෙන් දක්වන ආකාරයෙන් මෙතෙන්දි තමයි අපිට ගන්න වෙන්නේ. පටු පුද්ගල සීමා ඉක්මවා යෑම. ඔයගේ උත්තර ලියන්න. කෙලින්ම ලියන්න. අව්‍යක්තිගත භාවයේ මූලික ලක්ෂණය කුමක්ද? අව්‍යක්තිගත භාවයේ මූලික ලක්ෂණය. අව්‍යක්තිගත භාවයේ කලා රස ආස්වාදනයේ ගැනෙන තවත් ලක්ෂණයක් නම් අව්‍යක්තිගත භාවය කියලා කියනවා. එදින මේක ඉක්මවා යනවා කියලා කියනවා. පුද්ගල සීමාව ඉක්මවා සිටීම. එහෙනම් කෙලින්ම වලට උත්තර ලියන්න පුළුවන්. පුද්ගල සීමාවන් ඉක්මවා යෑම කියලා සිටීම කියන්නේ බෑ යෑම කියලා කියනවා. කාව්‍යාදීන් ලබන රසයේ ලෝකෝත්තර ලෙස අර්ථ දක්වන්නේ ඇයි? ලෝකෝත්තර කතාව නම් මෙතන තියෙනවා නේ. කාව්‍යාදීන් ලබන රසයේ නිබන් එතකොදු වුවත් අපගේ දෛනික ජීවිතයේ ප්‍රතිබද්ධ ලොවට බොහෝසේ අසමාන වූ නව ලෝකකට ආස්වාදක සම්ප්‍රාප්ත කරන සුළු. කාව්‍යාදී මේ ගුණේ ලෝකෝත්තර ආස්වාදය කිව්වේ මොකද්ද? මෙතන උත්තරේ තියෙන්නේ දෛනික ජීවිතයේ ප්‍රතිබද්ධ ලොවට බොහෝසේ අසමාන නව ලෝකකට ආස්වාදකයා සම්ප්‍රාප්ත කිරීම නිසා. දැන් මෙච්චර දිග උත්තරයක් අපිට ලියන්න බෑනේ. අපි ලියන්නේ කෙටි උත්තරයක් මේකට. මොකද්ද? ලෞකිකත්වයෙන් බැහැර වූ ආස්වාදනයකට සම්ප්‍රාප්ත කරවන නිසා. ලෞකිකත්වයෙන් බැහැර වූ ලෝකෝත්තර කියන්නේ මොකද කියලා අහන්නේ නේ? ලෝකෝත්තර කියන්නේ ලෝක තත්ත්වයෙන් ඉක්මන කියන එකනේ. ලෞකිකත්වයෙන් බැහැර වූ මොන ආස්වාදනයකද මෙතන කියන්නේ? නව ආස්වාදයකට සම්ප්‍රාප්ත කරවන නිසා නැත්නම් යොමු කරන නිසා. ලෞකිකත්වයෙන් බැහැර වූ නව රසාස්වාදයකට යොමු කරන නිසා. හොඳ. ඊළඟට බලන්න. අව්‍යක්තිගත භාවයේ ලෙස ලේඛකයා අර්ථ දක්වන්නේ කුමක්ද? අව්‍යක්තිගත භාවය කියලා මෙතනමයි තියෙන්නේ. ඒකද? ඔව් ඒකම ඉතින් මේකමයි ලියන්න වෙන්නේ. පටු පුද්ගල සීමා ඉක්මවා සිටීම. ඒකමනේ. ආයි අරකමයි යහන්නේ. මූලික ලක්ෂණයත් ඒක. අව්‍යක්තිගත භාවයේ ලෙස ලේඛකයා අර්ථ දක්වන්නේ කුමක්ද කියලා අහනවා. ඒ අර්ථ දක්වන්නේ පටු පුද්ගල ස්වභාවයෙන් ඉක්මවා සිටීම. ඊගාවට කලාව සෞන්දර්ය ආස්වාද කිරීම දේවත්වයේ දැකීමක් ලෙස හඳුන්වා ඇත්තේ මන්ද? කලාව තුනට excuse me sir තුනට මොකක්ද කිව්වේ sir?
තුනට ගන්න වෙන්නේ මේක මේ පටු පුද්ගල සීමා ඉක්මවා සිටීම කියලා. හරි අර අව්‍යක්තිගත භාවයෙන් කලාව සෞන්දර්ය ආස්වාද කිරීම ඒක නිසා පළවෙනි එකත් ගැටෙන්නේ නැද්ද? ඉක්මවා යෑම නේද අපි කිව්වේ. අව්‍යක්තිගත භාවයේ මූලික ලක්ෂණය කොහොමද ඉක්මවා යෑම? මෙතන අව්‍යක්තිගත භාවයේ ලෙස ලේඛී අර්ථ දක්වන්නේ ඉක්මවා සිටීම. දැන් මුල් එක නෙමෙයිද? මටත් හිතෙනවා. මොකද්ද? අර්ථයේ ඔතන ලක්ෂණේ නේද සර්? එතකොට අර්ථය මොකක්ද? මොකද අර්ථය? පටු පුද්ගල සීමා ඉක්මවා සිටීම කියන එක නෙවෙයි අර්ථය. වෙනම අර්ථයක් දෙනවා මේක. කලා රස ආස්වාදී එතනින් එන්නේ නැද්ද සර් උත්තරය? කොතනද කියන්නේ මෙතනද? කලා විචාරයෙන් දක්වන අයුරු. ඔව්. කලා රස ආස්වාදී ಭಾರತೀಯ කලා විචාරකයන් දක්වන අයුරු මේ ආස්වාදයේ ලෝකෝත්තර නම් වේ. ඒ අපට ආස්වාත්මයේ අමතක වී අපගේ දවස පිළිබඳ කම්කටොළු සිහියෙන් බැහැර වී කතා කරන්නේ ලක්ෂණයක් කියන නේද? අහන්නේ. බලන්න. තුනේ එක පළවෙනි එකේදී අහන්නේ අව්‍යක්තිගත භාවයේ මූලික ලක්ෂණය කොහොමද කියලා. එතකොට මූලික ලක්ෂණය තමයි පටු පුද්ගල සීමා ඉක්මවා යෑම. හරිද? ඒක හරි සර්. ඊගාවට කාව්‍ය ආදී ලබන රසයේ ලෝකෝත්තර ලෙස අර්ථ දක්වන්නේ ඇයි? මොකක්ද ඒකට හේතුව අපි ලිව්වේ මෙන්න මෙහෙන් ගත්තා නේද? ඔව් ලෞකිකයෙන් බැහැරුව තම ආස්වාදයෙන් කරන. නව ආස්වාදයකට යොමු කිරීම. හරිනේ? අව්‍යක්තිගත භාවයේ ලෙස ලේඛකයා අර්ථ දක්වන්නේ කුමක්ද? අව්‍යක්තිගත භාවය නම් අව්‍යක්තිගත භාවයයි එනම් පටු පුද්ගල සීමා ඉක්මවා සිටීම වලු ಭಾರತೀಯ කලා විචාරයෙන් දක්වන මේ ආස්වාදයේ ලෝකෝත්තර නම් අපට ඒ ස්වාත්මය අමතකදී අපගේ දවස ගන්න කවුරුසින් බෑ සංසාරයේ මදකට අමතක කරවා මෙලොවට සමානව තකොදුවත් අපගේ දෛනික ජීවිත ප්‍රතිපදාවට බොහෝසේ සමාන වූ නව ලෝකට ආස්වාදය සම්ප්‍රාප්ත කරවන සුළුයි. අව්‍යක්තිගත භාවයේ ලෙස ලේඛකයා අර්ථ දක්වන්නේ අව්‍යක්තිගතයි කියන්නේ දැන් මෙතන අව්‍යක්තිගත භාවයයි කියලා එනම් පටු පුද්ගල සීමා ඉක්මවා සිටීමයි කියන එක නෙවෙයි ඒක ඔයාලා කියන්නේ. අව්‍යක්තිගත භාවයයි කියලා කියනවනේ. අව්‍යක්තිගත භාවයේ යනු කියන එක නේද ඔය එනම් කියලා පටන් ගන්න. පටු පුද්ගල සීමා ඉක්මවා සිටීම කියලා කියන්නේ. ඔව් නේද සර්. කලා රස ආස්වාදයේ ගැනීම තවත් ලක්ෂණයක් නම් එතනින් ගන්න බෑ නේද සර්? කලා රස ආස්වාදයේ කොතනද කියන්නේ මට තැන පෙන්නන්න. මුලින්ම කලා රස ආස්වාදයේ ගැනීම තවත් ලක්ෂණයක් නම් මෙතන උත්තරේද ගන්න පුළුවන් දහන්නේ. බෑනේ. ඔව්. නෑනේ මේ කලා ආස්වාදනයේහි ගැනෙන තවත් ලක්ෂණයක් නම් අව්‍යක්තිගත භාවයයි. ඒක අර්ථ දැක්වීමක් නෙමෙයි නේද? නේ. ආස්වාදනයේට ගන්න පුළුවන් තවත් ලක්ෂණයක් නේ. ඒක අර්ථ දැක්වීමක් නෙමෙයි. නම් අව්‍යක්තිගත භාවය. මේ ලක්ෂණයක් කියන්නේ. අර්ථ දැක්වීමක් ලෙස ගන්න බෑ ඒක. මේකම තමයි මෙතන ගන්න වෙන්නේ. පටු පුද්ගල සීමා ඉක්මවා සිටීම කියලා කියන්න වෙනවා. එකම තමයි මේ කියන්නේ. වෙන අර්ථයක් ගන්න නැහැ මෙතන. හරිද? ඊගායක බලන්න කලාව సౌందර්ය ආයි මේ ඡේදෝන් නම් කියලා බලන්නකෝ නිස්කලංකව. කලාව సౌందර්ය ආස්වාද කිරීම දේවත්වයේ දැකීමක් ලෙස හඳුන්වා ඇත්තේ මන්ද කියලා අහනවා. දේවත්වයේ දැකීම එදී මොකද කියන්නේ ගැඹුරු නිද්‍රාවට නම් දේවත්වයේ දැකීමක් ලෙස
බාගෙන යන්න වචනේ තියනවද කොහෙද? දවස පිළිබඳ කම්පල සීන් බැහැර වේ සංසාරයේ මදකට අමතක කරව මෙලොවට සමාන වූ එතකොට අපගේ දෛනික ජීවිතයේ ප්‍රතිබද්ධ ලොවට හෝ අසමාන වූ නව ලෝකට ආස්වාදක සම්ප්‍රාප්ත කරන සුළුයි. කාව්‍යදී මේ ලෝකෝත්තර ආස්වාදයේ කිවේ. මේකී අමුතු ලෝකයේදී අපගේ මිතුරන් සතුරන් හෝ අප කෙරේ උපේක්ෂා සාගත පුද්ගලයන් අපට හමු නොවන්නේ. ඒත් අපට එහිදී පුද්ගලයන් හමු ඔවුන්ගේ අභ්‍යන්තර ජීවයන් විස්තෘතවද විවෘතවද දැක්වෙන ලැබේ. දෘශ්‍ය කාව්‍යයක පැවැත රූපකයක් හා භාවයන් නොහොත් හැඟීම් සමගද අපි අනුකම්පා භජනය කරමු. මේ අර කලා විශේෂයෙන් ආත්මය සමග ඒකත්වයට එක්වීමට යෑමේ හැඳින්විය හැකියි. කාව්‍ය පූර්තිමත් කළ අරමුණ හා ආස්වාදයේ වස්තු මුලකට ඇති කරවයි. සමාන ව්‍යක්තිය පාකනු ලැබ සිහින නැමැති ගැඹුරු නිද්දාවකට වැටුණු කල මෙන් වෙයි. එහෙත් මේ නින්ද අප විඳින්නේ නොඇසූ ඇස් ඇතිව අපගේ ආයතනයන් විසින් අරමුණු ගැනීමද ඇතිවයි. කලාව සෞන්දර්ය ආස්වාදනය කිරීම දේවත් අවලෝකනය කිරීමෙන් ලබන ආස්වාදයට අනර්ථන සමාන කරන්නේ ඒ හින්දා කියලා කියනවා. මොනවා හින්දාද මේ? ගොඩාක් විස්තර කරනවා නේද? කාව්‍යයෙන් මූර්තිමත් කළ අරමුණ හෝ ආස්වාදය හෝ වාස්තුව අපගේ මුළු හදවතට ඇතුළු එයින් අපගේ සාමාන්‍ය ව්‍යක්තිය පහ කරනු ලැබ සිහින නැමැති ගැඹුරු නිද්‍රාවට යන කලමින් මේ නින්ද අප ඉදින්නේ නොඇසු ඇස් ඇති අපගේ ආයතනයන් විසින් අරමුණු ගැනීමද ඇතිවයි. අත්‍යානන්දයට සමාන කරන්නේ මේ හින්දාලු. මොකද්ද? මෙතනින් උත්තරයක් ගැලපෙ හැකි ඔබට. මොකද්ද? මේ කරුණු කීපයක් කියනවා නේද? කාව්‍යයෙන් මූර්තිමත් කළ අරමුණ හෝ ආසාද්‍ය හෝ වාස්තුව අපගේ මුළු හදවතට ඇතුළු වී එයින් අපගේ සමාන ව්‍යක්තිය පහ කරනු ලැබ සාමාන්‍ය ව්‍යක්තිය පහ කරනු ලැබ සිහින නොමැති ගැඹුරු නිද්‍රාවකට කැඩෙනු කලින් වෙයි. ඒත් මේ නින්ද අප විඳින්නේ නොයසු ඇස් ඇතිව අපගේ ආයතනයන් විසින් ආයතන කියන්නේ අපගේ ඉන්ද්‍රියන් නේ. ආයතනයන් කියන්නේ ඉන්ද්‍රියන් කියන එක. විසින් අරමුණු ගැනීමද ඇති වෙයි. මේ අරමුණු ගන්න අතරේ අපි මේක වින්දනය කරන නිසාලු මේක දේවත්වයකට නෙවෙයි. එහෙනම් මොකද්ද? සිහින නොමැති ගැඹුරු නිද්‍රාවකට අප ගෙන යන බැරි. තේරුණා? සිහින නොමැති ගැඹුරු නිද්‍රාවකට අප ගෙන යන බැරි. නැත්නම් ව්‍යක්තිය පහ කරනු ලැබූ ගැඹුරු නිද්‍රාවකට අප ගෙන යන බැරි. ඒකද? ව්‍යක්තිය පහ කරනු ලැබූ ගැඹුරු නිද්‍රාවකට අප ගෙන යන බැරි. ඒක වඩා සුදුසුයි. දේවත්වය ගැන කතා කරන්නේ මේ මුල ඉඳන් මෙතන ඉඳන් කියන්නේ ඒකම තමයි. කවියෙන් ආස්වාදය කරන ලෝකයේ දෛනික ලෝකයේ සමාන වේද? නැත. කවියෙන් ආස්වාදය කරන ලෝකයේ දෛනික ලෝකයට සමානද කියලා අහනවා. ඇයි මෙතන කියනවා නෙමෙයි. අපි සාමාන්‍ය ව්‍යක්තිය පහ කරනු ලබනවා ලෝකය. කියන්නේ අපේ සාමාන්‍ය ලෝකයෙන් අපි ඉවත් කරලා වෙනම ලෝකයකට අපි වරන් යනවා. මේ ඒක තමයි මේ කියන්නේ. ඒකට අපිට කෙලින් ඍජු උත්තරයක් ලියන්න හැකි නැත. ඔව් නැත හරිම නැත. නොමැත. ඔය වගේ එකක් ලියන්න වෙනවා. කවින් ආස්වාදනය කරන ලෝකේ දෛනික ලෝකයට සමාන වේද? සමාන නැත. නැත කෙලින්ම නැත කියලා ලියන්න. නොමැත කියලා ලියන්න. හරි. ඔක කියන්නේ මේකේ තව අපිට ඉතුරු වෙනවා මේ ඡේදය. හරිද? මේ ඡේදය ඉතිරි වෙනවා. හරි? ඊට අමතරව අපිට තියෙනවා මොකක්ද? අර සාරාංශය තියෙනවා. හරි? ඒ ටික අපි
හරි අපි එහෙනම් ඉතිරි ටික අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. ආයුබෝවන්. අයිබෝවන් සර්, thank you. Okay.